කෙරෙහි සත්‍යය හොරාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. මේ ඔබ එක්වන්නේ නින්නාද සජීවී සංවාදයේ සමගයි රටේ නව දේශපාලන කියවීමක් සහිත බොහෝ දෙනාගේ තේරීම රංගිර ශ්‍රී ලංකා රූපවාහිනියේ නින්නාද සජීවී වැඩසටහන ඔබ බොහෝ ප්‍රතිචාර දක්වනවා අපට. ඔබ බොහෝ ප්‍රශ්න යොමු කරනවා සංවාදයට ගත යුතු සංවාදයේ රැගෙන යා යුතු දිශාවන් පිළිබඳව ඔබ අපට කියා දෙනවා. ඔබ අපට මඟ පෙන්වනවා. බෙහෙවින්ම ස්තුතියි. විශේෂයෙන්ම නව දේශපාලන කියවීමක් ජනතාවට අත්පත් කර දීම සඳහාත් රටේ පවතින දේශපාලන සංවාදය දියුණු කිරීම සඳහා අපි අපේ සංවාද අලුත් මානයකින් රැගෙන යන්න නිරන්තරවම කටයුතු කරනවා. ඔබ හොඳාකාරවම දන්නවා අපේ දේශපාලන කියවීම හරි වෙනස්. අපි හරි වෙනස් රටමැද ඉඳගෙන ජනතාවගේ දේශපාලන විඥානය දියුණු කිරීම සඳහා අපි මේ සාකච්ඡාව ඔබට නිරන්තරවම රැගෙන එන්නේ. ඒ හුදු දැනුම බෙදෙන වැඩසටහනක් නෙවෙයි. ඇතැම් වෙලාවට වාද විවාද කරගන්න වැඩසටහනක් නෙවෙයි. අපිට වාද විවාද කරන්න කාලයක් නැහැ. රට තිබෙන තත්ත්වය අනුව රට වඩා හොඳ තැනකට පරිවර්තනය කිරීම සඳහා සියලු දෙනාගේ වගකීම කොහොමද අපි ඉටු කරගන්නේ, අපි කොහොමද එක්ව රට ජයගන්නේ කියන කාරණය පිළිබඳ වඩා හිතන්නට වඩා ක්‍රියාත්මක වන්නට අපට COVID-19 වසංගතය බොහෝ පාඩම් කියා දුන්න. තාමත් ඒ පාඩම් ඇතුලේ අපි කල්පනා කරමින් ඉන්නවා රට ඉස්සරහට ගොඩනගන්නේ කොහොමද කියන කාරණේ අපි බලාගෙන ඉන්නවා. මේ මොහොතේ අපි ඔබට මුඛාවරණයක් අපි ළඟ නැති වුණාට අපි සමාජයේ ඇවිදින්නෙත් කාටවත් සෙනාසෙන්න බැරි විදිහට. කොහොමනත් කවද්ද අපි මේ මුඛාවරණ ඉවත් කරලා අනෙකාට සෙනාසෙන්නේ? කවද්ද අපි අනෙකාගේ මූණ දකින්නේ? හැමෝම මේ පිළිබඳව දින ගණිනවා, ඇඟිලේ ගණිනවා. සමහරු කියනවා අපි දන්නේ නැහැ සතියේ දවස් මොනවද ගෙවෙන්නේ කියලා. අපි දන්නේ නැහැ මොන මාසෙද ගෙවෙන්නේ කියලා. දවසක් ගෙවෙනවා විතරයි සමහරුන්ට දැනෙන්නේ. හැබැයි රටේ එක්තරා කණ්ඩායමක් මේ රට යලි ගොඩනැගීම සඳහා බොහෝ සේවාවන් වල නිරත වෙනවා රැදවල් නැතුව. හැබැයි තවත් කණ්ඩායමක් නිවෙස් වෙත හරවා යවා තිබෙනවා රට නැත්නම් රට ගොඩනැගීමේ අවශ්‍යතාවය මත නැත්නම් මේ වසංගතයේ පැතිරීම වළක්වාලීම සඳහා. ඒ නිසා ඔබ රෝග වාහකයෙන් නොකොට ඔබේ නිරෝගී භාවය, ඔබේ සුවපත් භාවය වෙනුවෙන් කටයුතු කරන්නට බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඒ අය ගැන අපි නිරන්තරව මතක් කරනවා. විශේෂයෙන් ආරක්ෂක අංශ, සෞඛ්‍ය සේවා අංශක, වෙනත් අත්‍යවශ්‍ය සේවා මේ සියලු දෙනාම එකතු වෙලා මේ රට හැදීමේ වගකීමට අද අත තියලා තියෙනවා. අපිට බොහොම ආඩම්බරයක් දැනෙනවා. අපි බොහොම බලාපොරොත්තු සහගත අනාගතයකට යන්නට අපේ වසංගත ප්‍රස්ථාරය අපි ආපසු හරවමින් ඉන්නවා. නමුත් තනින් තන යම් බිය සැක සංකා මතුවෙනවා. ඒ සියල්ල පරාජය කිරීමට අපිට එක්ව ජය ගැනීමට සියලු දෙනාම කටයුතු කරමින් ඉන්නවා. ඒ ගැන සතුටු. ඒ සතුට මැද ඉඳලා අපි අපේ වසන්ත සැනකෙළිය අපි පරිත්‍යාග කළා. අපි වසන්ත සැනකෙළිය ඇතුලේ විශාල කැපකිරීමක් කරා. අලුත් අවුරුද්ද ගෙවුණා. හැබැයි ආපහු පරණ ජීවිතයට යනවා කියලා අපි යන්න අපේ ජීවිතයක් තියෙනවද? ඉගෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි ආපහු අර පරණ කෑම පුරුදු ටික සහ ජීවන පුරුදු ටිකට නම් යන්නේ. අපිට අලුත් රටක් හම්බෙන්නේ නැති වෙයි. ඉගෙන හිතමින් අද සංවාදයේ අපි ඉස්සරහට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අදාළයි මාතෘකාවටත් දවසේ අපි විසින් තෝරා ගන්න ලැබු. දැන් මේ රටක් හැදීමේදී මහජන විනය අතිශය වැදගත්. අපි දුටුවා පහුගිය කාලේ මේ මොහොතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවක්. නමුත් අපි දුටුවා මේ සියල්ල ලබා දෙද්දි ජනතාවට මේ ඇඳිරි නීතිය උල්ලංඝනය නොකර ඉන්න බැරි වෙනවා. ඇතැම් මේවා අත්‍යවශ්‍ය සේවා නෙවෙයි, අත්‍යවශ්‍ය කටයුතු වල නෙවෙයි මිනිසුන් බැහැර යන්නේ. හැබැයි මේ ඇඳිරි නීති කටයුත්ත ඇතුලේ තමන් හැසිරීම විතරක් නෙවෙයි, ඉතින් එහාට තමන්ගේ නිෂ්පාදන පරිභෝජන මාදිලිය හදාගෙන විනයානුකූල රටක් හදන්නේ කොහොමද කියන අභියෝගය අපිට තියෙන නිසා මහජන විනය ගොඩනගන්නේ කොහොමද කියන මාතෘකාව තමයි අද දවසේ අපි මාතෘකාව බවට පත් වෙන්නේ. මේ මාතෘකාව කතා බහ කිරීමට අපි අද මැදිරියට රටමැදට ආරාධනා කරේ බොහොම ජනප්‍රිය චරිතයකට. හැබැයි ජනප්‍රිය කිව්වට වඩා මම කැමති ජනාදරයට පත්වෙච්ච චරිතයකට. විශේෂයෙන් සිංහල ජනතාව අතර පමණක් නෙවෙයි, දමිළ ජනතාව අතර මේ දෝතින් අරගෙන ඔසවාගෙන සිප වැළඳගෙන සමුදුන්න වීර චරිතයක් අපේ යෝධ සෙන්පතියෙක් ඉන්නවා අපේ ඉතිහාසයේ.
මේ පශ්චාත් යුද සමයේ එතුමන් ලොව කීර්තිමත් චරිතයක් බවට පත් වෙනවා. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙනවා. මානව හිමිකම් පිළිබඳ චෝදනා ලැබූ ශ්‍රී ලංකාවේ පිළිබඳ චෝදනා නැගුවන්ගේ මවිතයට හේතු වෙනවා මේ චරිතය. ඔබ දන්නවා කර්නල් රත්නප්‍රිය වන්දු මේ මෑත ඉතිහාසයේ අපේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙච්ච චරිතයක්. අපිට මේ COVID-19 වසංගතය ඇතුලේ එතුමන්ගේ මෙහෙවරක් දැකලා එතුමන්ගේ අදහස් යෝජනාත් දැකලා අපි හිතුවා හොඳම වෙලාව මහජන විනය පිළිබඳව එතුමන් සමග කතාබහක් ඇති කරගන්න කියලා. ඒ නිසා තමයි අද මැදිරියට ආරාධනා කරේ. අපි ඔබ බොහොම ආදරෙන් පිළිගන්නවා කර්නල් රත්නප්‍රිය බන්දු. අපි මැදිරියට ආයිබන්. මම කැමතියි දැන් මේ මාතෘකාවට අදාළ නොවන ප්‍රශ්නයක් ඔබෙන් විමසන්නට. මොකද ඒක කලින් අහන්න හිටපු ප්‍රශ්නයක්. අපි ඔබතුමන්ට කලින් අවස්ථාවක් ගන්න උත්සාහ කරා. අපි මැදිරියට ඔබතුමන් කාර්යබහුල නිසා අපිට ඉඩක් හම්බුනේ නැහැ. ඇතරම මේ කතාව අහලාම යන්නේක හොඳයි කියලා මට හිතෙනවා. දැන් ඔබතුමන් මේ පශ්චාත් යුද සමය තුළ වීරයෙක් බවට පත් වෙනවා. මේ ආදරය කරලා වීරයෙක්. ඒ කියන්නේ ආදරය කරලා වීරයෙක් වහම මේ දමිළ ජනතාවට විශේෂයෙන් දැන් ඔබතුමන්ගේ සමුගන්න අවස්ථාවේ ඔබතුමන් මේ ඔසවාගෙන යනවා අපි දුටුවා. ඇත්තට මේක මේ බොහෝ අය කිව්වා මේක මේ ආපහු මේ චිත්‍රපටයක්ද කියලා. මේ අපි හිතන හැම එකක් නෙවෙයි කියලා. මම කැමති එසේ ඉතිහාසයේ නොවිරු අයුරින් එහෙම තැනකට එහෙම අවස්ථාවකට ඔබ මුහුණ දෙන්න හේතුව මොකක්ද? මොකක්ද ඒ තරම් මානුෂීය බැඳීම මේ ඔබේ රැකියා ජීවිතයේ සමුගන්න අවස්ථාවේ? හොඳ ප්‍රවේශයක් ගවගේ. ඇත්තටම යුද හමුදා නිලධාරියෙක් කියන්නේ තුවක්කුවක් අරගෙන යුද්ධයට යන පුජ්‍යලෙක්ම නෙවෙයි. යුද හමුදා නිලධාරියෙක් කියන්නේ මානව හිතවාදියෙක්. යුද හමුදා නිලධාරියෙක්ගේ පුහුණුව තුළ විනය, ශික්ෂණය, දේශයට ආදරය කිරීම, ඒ වගේම තමුන්ගේ ජනතාවට ආදරය කිරීම, ජනතාව රැක බලා ගැනීම කියන මේ සියලු කාරණා අඩංගු වෙනවා. හැම වෙලාවකම යුද හමුදා නිලධාරියෙක් යුද්ධයට යන්නේ සතුරත් එක්ක තියෙන ඊර්ෂ්‍යාව තරහ නිසා නෙවෙයි. තමුන්ට පිටිපස්සේ ඉන්න මහ ජනතාවට ආදරය කරන නිසා. ඉතින් අන්න ඒ වගේ යුද්ධයක් ඉවර වෙලා තමයි මට මේ කාර්යයට ආරාධනාව ලැබෙන්නේ. නැත්තම් මේ බාරදූර කාර්යය උතුරේ යුද්ධ කරපු පිරිසක් එක්ක. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම හාත්පසින්ම වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත් මම සිංහල, බෞද්ධ, දකුණේ යුද හමුදා නිලධාරියෙක්. ඒතර මට කටයුතු කරන්න ලැබෙන්නේ මාත් එක්ක යුද්ධ කරපු ද්‍රවිඩ වෙන භාෂාවක් කතා කරන වෙන සංස්කෘතියක් තියෙන පිරිසක් සමග. මේක ඇත්තටම දැඩි අභියෝගාත්මක කාරණයක් වුණා. ඒක ජයග්‍රහණය කරපු විදිහ සහ ඒ අනුගත වෙච්ච ක්‍රියාපටිපාටියෙන් කතා කරොත් අපිට දවසක් කතා කරන්න තියෙනවා. නමුත් මං ලඝු කරන්නම්. මුලින්ම මට මේ අභියෝගය ලැබිලා උතුරට ගියාට පස්සේ මම බැලුවා ඔවුන්ගේ හැසිරීම. එහෙම නැත්තම් මොනවද අවශ්‍යතාවයන්? මොනවද තියෙන ප්‍රශ්න, ගැටලු සහ මම හඳුනාගත්තා ඒ වගේම අධ්‍යයනය කළා ඒ සංස්කෘතිය. ඒ ඔවුන්ගේ ඇදහිලි, ඔවුන්ගේ ආගම්, ඔවුන් අඳින පළඳින විදිහ සහ මේ සියලු දේ පිළිබඳව මම සියුම් අධ්‍යයනයක් කළා, ගවේෂණයක් කළා. ගවේෂණය කියන්නේ අපි අර කතාවක් තියෙනවා අපි තැනකට ගියොත් ඒ තැනට ඔබින විදිහට අපි ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි එතනින් වෙනස් පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ කියන කාරණේදී ඒ ගවේෂණය තුලදී අපේ සමානකම් ගොඩක් දැක්කා. අපේ සංස්කෘතිය තුල, ඔවුන්ගේ සංස්කෘතිය තුල, අපේ ආගම තුල, ඔවුන්ගේ ආගම තුල සහ අපි කන බොන විදිහ, අඳින පළඳින විදිහ මේ අතර ගොඩක් සමානකම් දැක්කා. මට එතනදී තේරුණා අපිට මේ ගලප ගන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. සාමයේ පාලම සංහිඳියා පාලම හදන්න පුළුවන් කියන එක මට ඒත්තු ගැන්වුණා. ඉතින් ඒ ඒත්තු ගැන්වීමත් එක්කම ඔවුන්ගේ දුකට, ඔවුන්ගේ ප්‍රශ්න වලට හුම්කම් දෙද්දී මට තේරුණා ඔවුන්ට අවශ්‍ය මිල මුදල්, යාන වාහන ඒ වගේ දේවල් නෙවෙයි. අවුරුදු 30ක් පුරාවටම ඔවුන්ට ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය මෙන්න මේ කියන දේවල් ටික ලැබිලා තිබ්බේ නෑ. ඔවුන්ගේ හිතට සරලන විදිහට, එහෙම නැත්නම් ඔවුන් බලාපොරොත්තු වෙච්ච විදිහට. නමුත් මේ ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය කියන දේවල් ටික මට ලැබිලා තිබ්බා මගේ සංස්කෘතියෙන්, මගේ ආගමෙන්, මගේ ජාතියෙන්,
මගේ වටපිටාවෙන් මට ලැබිලා තිබ්බා ඒක. අන්න ඒ කාරණා ටික ඔවුන්ට ලබා දුන්නාම ඔවුන්ගේ කියන්නේ ඉල්ලුමට සැපයුම කියන කාරණේ නෙවෙයි මෙතන තියෙන්නේ. ඊට හාගෙපු මානසිකත්වයක්, ඊට හාගෙපු සහෝදර බැඳීමක්. ඉතින් ඒ කියන දේවල් ටික ලබා දීමත් එක්ක අපි අතර ජාතීන් අතර තිබිච්ච අවිශ්වාසය. ඒ කියන්නේ ඔවුන් හමුදා නිලධාරියෙක් දිහා බලපු විදිහ, ඔවුන් තවත් සිංහල ජාතිකයෙක් දිහා බලපු විදිහ, බෞද්ධාගමිකයෙක් දිහා බලපු විදිහේ පුදුමාකාර වෙනසක් ඇති වුණා. ඒ කියන්නේ අපිට මේ එකට පෑහෙන්න පුළුවන් වුණායි අපි අවුරුදු 30ක් යුද්ධ කරේ කියන වගේ හැඟීමක් ඔවුන්ටත් ඇති වුණා, අපිටත් ඇති වුණා. නමුත් දැන් ආසයි දිගට කතා කරන්න දැන් මාතෘකාව නොවන නිසා මම තව කෙටි ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න. මේ කිසියම් ව්‍යාපෘතියක් නෙවෙයි නේද ඒක? දැන් බොහෝ අය දන්නවා දැන් මෙවැනි උත්සව සංවිධානය කරනවා. ඒ සංවිධානය කරලා Tamanගේ අපි දන්නවා මේ කීර්තිනාමය හදාගන්න ඕන නිසා මේ එවැනි ව්‍යාපෘතියක් වගේ එකක් ක්‍රියාත්මක කරනවා. මේක එහෙම එකක් නෙවෙයි නේද? ඔබතුමාට වගකීමෙන් කියන්න පුළුවන් නේද? බොහොම වගකීමෙන් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙක් ජනප්‍රිය වෙනකොට එහෙම නැත්තම් කෙනෙක් ලෝකේ තියෙනවා ඊර්ෂ්‍යාවන් දෙකක්. දරුණු ඊර්ෂ්‍යාවන් දෙකක්. එකක් සෙක්ෂුවල් ජෙලසි, අනිත් එක ප්‍රොෆෙෂනල් ජෙලසි. වෘත්තීමය ඊර්ෂ්‍යාව සහ කාමුක ඊර්ෂ්‍යාව කියන එක තමයි ලෝකේ දරුණුවටම තියෙන්නේ. ඉතින් මේ தත්ත්වයන් වලදී මේ වෘත්තීමය පැත්තේ තියෙන කතන්දරේ අපි කතා කරමු. නමුත් අර ජනප්‍රියත්වයත් එක්ක සමහර අයට මේක බලාගෙන ඉන්න බැරි අවස්ථාවල් තිබ්බා. ඒ වගේ අය නිකන් කියලා තිබ්බා මේක මේ නාට්‍යයක් වෙන්න පුළුවන්. මේක නිකන් ඔබ පාවිච්චි කරපු වචනය චිත්‍රපටයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සමාජගත කරන්න යම් පිරිසක් උත්සාහ කළා තිබ්බා. හැබැයි මම එහෙම නාට්‍යකාරයෙක්, මම එහෙම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වුණා නම් ස්ටීවන් ස්පීල්බර්ග්ටත් වැඩිය හොඳ අධ්‍යක්ෂකවරයෙක් මම. මොකද මාත් එක්ක යුද්ධ කරපු මිනිස්සු 2000ක් ගෙනල්ලා අඬවන්න පුළුවන් නම්, එච්චර මල්මාල ගොඩක් මගේ ගෙලට වැටෙන තත්ත්වයට පත් කරගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක දැවැන්ත දක්ෂතාවයක්. ඉතින් 20ක් 25ක් 30ක් ඇවිල්ලා ඔක වුණා නම් ඔබ කියන කාරණේ යම් සත්‍යතාවයක් කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් ඒ රූපරාමු දැක්කනම්, ඒ ජනතාවගේ හඬට ඇහුම්කන් දුන්නා නම්, ඔවුන් කියපු එක කතාවක් මම අවසාන වශයෙන් මතක් කරන්න මේ සිද්ධියේදී ඔවුන් කිව්වේ අපි ඉල්ලන්නේ අපේ මියගියපු නායකයෝ නෙවෙයි. අපි ඉල්ලන්නේ අපේ නැතිවෙච්ච දේපල නෙවෙයි. අපි ඉල්ලන්නේ රස්සාවල් නෙවෙයි. අපි වෙනත් දේවල් නෙවෙයි, භෞතික සම්පත් නෙවෙයි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ අපිත් එක්ක යුද්ධ කරපු දකුණේ සිංහල බෞද්ධ හමුදා නිලධාරීන්. ඒ කතාව ඇතුලේ ඔබේ ওই ප්‍රශ්නෙට පිළිතුර තියෙනවා. අපි දන්නවා ඒ යටින් දිවෙන්නේ මානුෂීය බව. ඒ යටිපෙළ ආදරේ මිනිස්සුන්ට ආදරය කරන්න පුළුවන් නම් අසීමිතව ලෝකේ බොහෝ වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේ සියල්ලට විනය අවශ්‍යයි. දැන් අද මාතෘකාවට අපි එතනින් එන්න පුළුවන්. දැන් ඔබතුමන්ට මොන දේ කිව්වත්, ගැරහුම් ආවත්, නිന്ദා ප්‍රශංසා දෙකම ආවත් ඔබතුමන් මේ එක විදතරා ගැනීමේ පදනම හැදෙන්නේ නැත්තේ එකක් හමුදා නිලධාරියෙක් වෙච්ච නිසා, දෙවැනි එක ජීවිත කාලේ පුහුණු කරපු විනය නිසා. ඔබ අර කිව්ව තමගේ ජාතියෙන් ලැබිච්ච දාර්ශනික පදනමත් වෙන්නට ඇති. හැබැයි දැන් මේ මොහොත ගත්තාම දැන් රටට විනය අවශ්‍ය වෙන්නේ. දැන් අද මේ රට තියෙන තැන ගැන කතා බහ කළොත් අපි දැන් හෙම්බත් වෙලා ඉන්නේ නිවෙස් වලට වෙලා කවද්ද එළියට යන්නේ කියලා දින ගණමින් ඉන්නේ මා කලින් සඳහන් කළා වගේ. ඒකෝට දැන් මේ ඉවසන්න බැරි තත්වයක්. දැන් මේක ඇතුලේ අපිට එළියේ මොන තරම් දුරාචාර මුණ ගැසෙනවද? දැන් මේ ඉන්නම බැරි තැන කී දෙනෙක් මේ දුරාචාරවල නිරත වෙනවද? දැන් මේ රට හදනවා නම් අපිට මේවා එක යන්න පුළුවන් දැත්තට. ඔබගේ අදහස අපිට ප්‍රවිෂ්ඨ විනය. මේ විනය කියන කාරණය ගත්තාම විනයක් හදන්න අපි ක්‍රම කීපයක් පාවිච්චි කරනවා. එකක් තමයි අපි ආගමට බිය කරලා විනය හදනවා. අපි නීතියට බිය කරලා විනය හදනවා. අපි සංස්කෘතියට බිය කරලා විනය හදනවා. නමුත් මේ අවස්ථාවේදී අපි වසංගතයට බිය කරලා තමයි රටේ විනය හදන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් ඒ විනය කියන කාරණේ මේ අවධිය දකිනකොට ඊට එහා ගියපු තවත් කාරණා තියෙනවා. අපි පොඩ්ඩක් ඉතිහාසයට ගියොත් ඉතිහාසය තුළ අපි යුද්ධ කරපු රණකාමී ජාතියක්, රණකාමී බිහිවෙච්ච දේශයක්. සොලි, පණ්ඩි, කේරළ, ලන්දේසි, ඉංග්‍රීසි, පෘතුගීසි, ඊටත් යාගියොත් රාමරාවණ ඉතිහාසය ගැන පවා අපි කතා කරනවා. ඒ කියන්නේ අපි ඇත්තටම වොරියර්ස්ලා, රණකාමියෝ.
මේ රටේ රණකාමී ජනතාවක් තමයි ඉන්නේ. සොල්දාදුවෙක් වෙන්න ඕනේ නැහැ රණකාමියෙක් වෙන්න. මේ රටේ ජීවත් වෙනවා නම් මේ උත්පාදනය ලැබුවා නම් සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා බර්ගර් ජාමැලේ කවුරුන් හෝ මේ රටේ සුජාත පුත්‍රයෙක් විදිහට උපදිනවා නම් ඔහුට රණකාමීත්වය ඉබේ ලැබෙනවා. ඒතකොට මේ රණකාමියෝ පිරිසක් පාලනය කරන්න නම් විනයක් තියෙන්න ඕන. ඒ විනය සමහරට නීතියක් විදිහට වෙන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ ආගම තුල පවතින විනය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සංස්කෘතික රාමුව තුල තියෙන විනය වෙන්න පුළුවන්. නමුත් ඒ කොහොම වුණත් මේ රණකාමීන්ව පාලනය කරන්න නිකන් අනිත් රටක ජනතාව වගේ නෙවෙයි. අපේ රටේ ජනතාව පාලනය කරන්න නම් ඒ විනය කියන කාරණය ප්‍රධාන වෙනවා. ඒ විනය කියන කාරණය ප්‍රධාන වෙච්ච නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා මේ අවස්ථාව ලබා දෙන්නේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට. මොකද විනයක් සහිත ලංකාවේ වැඩිම විනයක් සහිත ආයතන ටික තමයි ආරක්ෂක අංශ. ඒ නිසා තමයි ආරක්ෂක අංශවලට බාර දෙන්නේ මේ රටේ වසංගතය මර්ධනය කරන්න සහ ජනතාව විනය ගරුකව හැසිරීම සිද්ධ වෙනවද කියලා සොයා බලන්නත් එසේ නොවෙනවා නම් විනය ගරුකව හැසිරෙන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නත් තමයි ආරක්ෂක අංශ මේ කාර්යය සඳහා යොදාගන්නේ. නමුත් අනික් රටවල් සාපේක්ෂව අපි හැම වෙලාවකම කියනවා අපි channel එකක් බලුවොත් නැත්තම් දැක්කොත් කියලා ලංකාවේ විනය නෑ නේද කියලා. නෑ. අපේ රටේ විනය තියෙනවා. එහෙම විනය නොතිබ්බනම් අපිට මේ වසංගත තත්ත්වයේ කොරෝනා තත්ත්වයේ මෙච්චර දුරට මර්ධනය කරගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ස්වයං විනයක් තියෙන පිරිසක්, අපි දියුණු ජාතියක්, ආර්ථිකමය වශයෙන් අපි දියුණු නැති වුණාට, ඉහළ නැති වුණාට අපි ස්වයං විනයක් සහිත ජාතියක්. ඒ හින්දා තමයි මර්ධනය වෙන්නේ. බුද්ධියක් තියෙන ජාතියක්. ඒ හින්දා තමයි මේ කටයුත්තට අපි නිසකවම දායක වෙන්නේ. මේ දේ තේරුම් ගන්න. මේ රජය කියන දේ, ආරක්ෂක අංශ කියන දේ, ඒ නැත්නම් සෞඛ්‍ය අංශ කියන දේ. ඔබතුමන් දන්නද මේ තරම් කියලා ජනතාව ඇතැම් අවස්ථාවල සූදානම් නැහැ අඩු ගානේ මීටර එක පරතරය තියාගන්න. අපි දන්නවා මේ ඇඳර නීති ඉවත් කරන අවස්ථාවකදී මේ ජනතාව නැවත රොද බදිනවා. වෙළඳපොළ පිරී ඉදිරි යනවා ජනතාවගේ. අලෙවි කිරීම, නිෂ්පාදන, මිලදී ගැනීම ශේෂ්ත්‍ර සම්බන්ධ වෙනත් දුරාචාර ඇඳර නීති කඩ කරපු සංඛ්‍යාව මම හිතන්නේ කොරෝනා රෝගීන් සංඛ්‍යාවට වඩා ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒක විශාල සංඛ්‍යාවක්. හිතා ගන්නවත් බෑ. දැන් ඒකට මේ ඇතුලේ පේන්නේ ඇත්තටම රටේ විනයක් නැහැ කියලා නෙමෙයිද? අපි මේ තත්ත්වෙට මුහුණ දුන්නේ පළවෙනි වතාවට. අපේ ජීවිත කාලය තුළ මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්නේ අපි පළවෙනි වතාවට. අපි සුනාමි ආපුවම බලන්න ගියපු මිනිස්සු. මොකද ඒකට ඒ අත්දැකීමත් අපි මුහුණ දුන්නේ පළවෙනි වතාවට. අපේ ඉස්සර අතීතේ බොහොම හොඳ විනයක් තිබ්බා. දැන් නෑ කියන එක නෙවෙයි, දැන් අඩුයි. හේතුව තමයි අපි මාසෙට 4 වතාවක් ලොක්ඩවුන් වෙච්ච මිනිස්සු. ඔබට හිතේ මොකද්ද මේ මාසෙට 4 වතාවක් ලොක්ඩවුන් වුණා කියන්නේ? අපි 4 පොයට සිල් ගත්තා. අපි 4 පොයට ගෙදරට වෙලා හිටියා. අපි 4 පොයට විවේකයක් ගත්තා. ඊට පස්සේ ඔක අපේ අම්මලා තාත්තලා කාලේට එනකොට අපි මාසෙට එක දවසක් ලොක්ඩවුන් වුණා. ඒ කියන්නේ අපි මාසෙට පොය දවසට අපි ගෙදරට වෙලා හිටියා, විවේකයෙන් ගත කරා, ආගමික කටයුතු වල යෙදුණා. අපි ලොක්ඩවුන්, ඒ කියන්නේ මේ ලොක්ඩවුන් කියන එක අපිට අලුත් වචනයක් වුණාට අපි සංවම ඒ අගුළු වැටීම කරගෙන තිබිච්ච පිරිසක්. මාසෙට 4 වතාවක්, මාසෙට 1 වතාවක් මේ විදිහට තිබ්බා. ඒක ගිලිහිලා ගිහිල්ලා අපේ වටිනාකම්, අපේ සංස්කෘතික වටිනාකම්, ආගමික වටිනාකම් අපි මුදල් වලට ලඝු කරන්න තැනකට අපි එනවා. ඒ කියන්නේ අපි එතනදී පොය කියන එක අපිට අමතක වෙනවා. 4 පොය කියන එක අපිට අමතක වෙනවා. ආගමික වතාවත් කියන එක අමතක වෙනවා. පොය දවසටත් අපි මංගල උත්සව සාද පවත්වන තැනට අපි යනවා. අපේ කඩවල් ටික ඇරෙනවා. අපේ ව්‍යාපාර සිද්ධ වෙනවා. ගනුදෙනු සිද්ධ වෙනවා. අපි ඇහුවොත් කියන්නේ අපි 365 දවසම වැඩ කරන රටක්, ජාතියක් කියලා. නමුත් මේ 365 දවසම වැඩ කරපු අනිත් රටවල් වලට මොනවද ලැබිලා තියෙන්නේ මේ වෙනකොට? නමුත් අපේ රටේ ඒ අතින් වාසනාවන්තයි. මොකද කොච්චර වුණත් අර අතීත ආభాෂයන්, ඒ ජානවල තියෙන දේවල් අපේ තාම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අපි මේ මෙච්චර ඉක්මනට මේ සංවිනය හදාගෙන ඔබ කලින් කිව්වා වගේ ඔබ මීටරයක් දුරින් අපි ඉන්නේ නැහැ කියන කතාව. අපි මේ පරතරයන් පවත්වා ගන්න. හැබැයි අපි මේ පරතරයන් පවත්වා ගන්න තැන් ඔබ දැක්කේ නැද්ද? දැකලා තියෙනවා. නමුත් අපි අර નિરાයාසයෙන්ම දකින්නේ අපේ මනස හුරු වෙලා තියෙන්නේ හැම අවස්ථාවකදීම හරි දෙයට වැඩිය වැරදි දේ දකින්න. ඒ නිසා නමුත් දැන් මේ COVID-19 වැනි වසංගතයකදී අපි දැක්කා පුද්ගලයෙකුට දෙන්නෙකුට පුළුවන් 300ක් ගම්පිටින් වහලා දාන්න. ඒ නිසා මේ
කණ්ඩායම් විශාලද කුඩාද කියනට වඩා මේ ප්‍රශ්නදී ජනතාවගේ හැසිරීම ඇත්තටම ඒක අපි ඕනම දෙයකට පළවෙනි අවස්ථාවේදීම හැඩගැහෙන්න අපිට අමාරුයි. ඕනම තත්ත්වයකදී අපි ඒ තත්ත්වයට තමයි හැඩගැහෙන්නේ. ඒ තත්ත්වයට අද වෙනකොට හැඩගැසෙමින් ජනතාව ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් ඒ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදමින් කටයුතු කරපු නිසා නේද මේ සංඛ්‍යාව අපි අඩු වෙන්නේ. එතකොට අපිට ඒක කවදාවත් බැහැර කරන්න බෑ. සංඛ්‍යා ලේඛන වලින් ගත්තත්, දත්ත වලින් ගත්තත් අපිට බැහැර කරන්න බෑ. අපේ සංවිනයක් තිබිලා තියෙනවා. අපි රටක් විදිහට ජනතාවක් විදිහට බුද්ධිමත්ව හැසිරලා තියෙනවා. එහෙම නැති අය ඉන්නවා. නැහැ කියන්නේ අපි ඒක බැහැර කරන්න බෑ. නමුත් සංඛ්‍යාත්මකව ගත්තාම අපි ක්‍රමානුකූලව ඒ தත්ත්වයට හුරු වෙලා තියෙනවා. සාධනීය තත්ත්වයන් ටික සාධනීය තත්ත්වයන් අපි දකිනවා. දැන් ඔබතුමන් හිතන්නේ දැන් මේ වෙලාවේ රජයේ වැඩපිළිවෙල ගත්තාම අපි රජයේ ආරක්ෂක අංශවල වැඩපිළිවෙල ගත්තාම දැන් මේ වන විට අපි සෑහීමකට පත් වෙන්න පුළුවන් ද රජයේ මේ වනට ගෙනල්ලා තියෙන ක්‍රියාමාර්ගات එක්ක? අනිවාර්යයෙන්ම සෑහීමකට පත් වෙන්න පුළුවන්. හේතුව තමයි මම කලින් සඳහන් කරා වගේ ගණ්ඩ අරගෙන දත්ත ටික විශ්ලේෂණය කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන දත්ත ටික විශ්ලේෂණය කරන්න. ආරක්ෂක අංශ වලින් දෙන දත්ත ටික විශ්ලේෂණය කරන්න. එතකොට අපිට පැහැදිලිවම දකින්න අනිත් රටවල් සමග සංසන්දනය කරන්න. එතකොට අපි පැහැදිලිවම දකින්න අපි යම් තාක් දුරක සාර්ථකත්වයක ඉන්නවා. හේතුව තමයි රජයක් විදිහට ඒ අවශ්‍ය කරන දේශපාලනික නායකත්වය ලබා දෙනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ වලට, ආරක්ෂක අංශ වලට, අත්‍යවශ්‍ය සේවා වලට තමුන්ගේ කටයුතු නිදහසේ කරගෙන යන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලා දෙනවා. ඉතින් ඒ කියන කාරණා එක්ක තමයි අපි මේ ජයග්‍රහණ ලබා ගන්න. මේ தත්ත්වය යම් තාක් දුරකට අපි පාලනය කරගන්නේ. ඉතින් ඒකත් එක්කම සඳහන් කරන්න ඕන විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවල දොස්තරවරු, වෛද්‍යවරු, හෙදියන් සහ අනිකුත් අවශේෂ සේවකයන්ගේ කැපවීම මං හිතන්නේ වෙනත් කිසිම රටක අපි දකින්න නැහැ. ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදාව, ආරක්ෂක අංශ. විශේෂයෙන් මම සන්තෝෂ වෙනවා මම ඒ පවුලේ කුලකයේ සමාජිකයෙක් වීම ගැන. අනිත් කාරණේ තවත් පෞද්ගලිකව මට සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක් තියෙනවා. මේ ආරක්ෂක අංශවල මේ රෝග මර්ධනයට නායකත්වය ලබා දෙන යුද හමුදාපතිතුමා, වත්මන් යුද හමුදාපති මේ ජනරල් සවේන්ද්‍ර සිල්වා මැතිතුමා මගේ පාසලේ ආදි ශිෂ්‍යයෙක්. ඒ වගේම ඔබේ අපේ මේ channel එක තියෙන මේ රංගිරි ටීවී පිහිටලා තියෙන ප්‍රදේශයේ බිහි වෙච්ච යුද හමුදා නිලධාරියෙක්. ඉතින් ඒකත් සතුට කාරණයක්. ඒ එක්කම ඔවුන්ගේ කැපවීම මම හිතන්නේ අවුව වැස්ස මේ පහුගිය දවස්වල අපි දකිනවා මේ පවතින දේශගුණ තත්ත්වය අපි දන්නවා. ඒ සියල්ල මැද්දේ අපේ යුද හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් මේ පාරවල් වල ගෙවන ඒ දුෂ්කර කටුක තත්ත්වය හමුදා නිලධාරියෙක් විදිහට අවුරුදු 30ක අත්දැකීම් එක්ක මට තේරෙනවා. සමහරවිට ඒක සිවිල් පුජ්‍යලයකට ඒ තත්ත්වය තේරෙන්නේ නැති වෙයි. නමුත් ඔවුන් එදා යුද්ධයට කැප කරා වගේ කැපකිරීමක් හා සමහරට ඊටත් එහා ගියපු කැපකිරීමක් ආරක්ෂක අංශ විදිහට දේශපාලනික වශයෙන් ඇතරම කිසියම් පළුදුවීමක් තියෙනවද ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තුව රැස් කරන්න වෙන්නේ නැහැ. නමුත් කිසියම් එක තීරණයක් තීන්දුවක් ගන්න කියන කාරණේදී ඔබ අවශ්‍යතාවය මොකක්ද අපේ අද වෙනකොට තියෙන අවශ්‍යතාවය මේ රෝගය මර්ධනය කරලා රටක් විදිහට ගමන් කරන්න. එතකොට පාර්ලිමේන්තුව තිබ්බේ නැහැ කියලා කැබිනට් එක සීමා සහිත වෙලා තිබ්බා කියලා. එහෙම නැත්නම් පළාත් සභා තිබ්බේ නැහැ කියලා. පළාත් සභා තිබ්බේ නැහැ කියලා මේ එකක්වත් සිද්ධ වෙලා නැද්ද? සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට කිසිම හානියක් වෙලා නැහැ පාර්ලිමේන්තුව රැස් නොකිරීම. මොකද මං හිතන්නේ ඊට වැඩිය හොඳට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනවා. සමහර විට රැස් වෙලා තිබ්බනම් මේක මේ රජයට හෝ ජනාධිපතිතුමාට පහසු වෙන එකක් නෑ මේ ආකාරයෙන් කටයුතු කරන්න. ඒ නිසා මං හිතන්නේ දැන් ජනතාව පැහැදිලිව තේරුම් අරන් තියෙනවා ලංකාව කියන දේශය පාලනය කරන්න මේ 100 200 300 ගණන් අවශ්‍ය නැහැ. මේ පිරිසට උනත් පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඔව් දැන් ජනතාවට හොඳ අවස්ථාවක් හිතන්න රටක් ඉස්සරහට යනකොට මොනවද වෙන්න ඕන කියන කාරණා. හැබැයි අපි බලමු දැන් අදාළ ගැටලුවක් විසඳන්න අදාළ විශේෂ ශාස්ත්‍රයන් වල ප්‍රවීණයන්ට විශේෂඥයන්ට බාර දුන්නායින් පස්සේ ඒකට එම කණ්ඩායම් ඉන්නවනම් වෙන අය මොකටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් රට කොහොමත් රට ඉස්සරහට යනවා. හැබැයි රට යනකොට මොනවද අහිමි වෙලා තියෙන්නේ? මොනවද නැති වෙලා තියෙන්නේ?
නිසා මේ පහුගිය අවුරුද්ද දිහා ඔබට ආපහු හැරලා බලන්න පුළුවන්. ඔබ එකඟ නැති වෙයි, සමහරට එකඟ වෙයි. සමහර අය කල්පනා කරන්නේ මේක තමයි සාර්ථකම සිංහල අලුත් අවුරුද්ද කියලා. සමහර අය දුකෙන් ඉන්න අලුත් අවුරුදු කන්න බැරි වුණා කියලා. හැබැයි මේ ජීවිතේ මේ තරම් සරලව සැහැල්ලුවෙන් ගෙවා දාන්න පුළුවන්ද? අවුරුද්දක් මේ තරම් සැහැල්ලුවෙන් සරලව සතුටින් ගෙවා දාන්න පුළුවන්ද පවුලේ ඇත්ත එකතු වෙලා කියලා ඔබට හිතන්න පුළුවන්. අපි විරාමයෙන් අනතුරුව කතා කරමු. මහජන විනය ගොඩනගන්නේ කෙසේද? ඔබට ඒ විනය හදාගන්නට මෙම අවුරුද්දත් ඕනනම් අවස්ථාවක් කරගන්න තිබුණා කියලා මතක් කරමින් අපි යනවා නින්නදස ජීවිත සංවාදයේ පළමු විරාමයට. රැඳී සිටින්න අප සමග. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ වන්නේ. මහජන විනය ගොඩනගන්නේ කෙසේද රටක? මේ කාරණය පිළිබඳවයි අද කතා බහ කරමින් ඉන්නේ. ඔබ එකඟ නැතුව ඇති සමහර විට අපේ කෙසේම් විනයකට, කෙසේම් ක්‍රමයකට, කෙසේම් හුරුවකට හැදෙන්න. නමුත් මේ අපි එහෙම විනයක් අපි ළඟ තිබිලා තියෙනවා. විනයක් නැති රටක් බවට පත් වෙන්න බලපාපු හේතු බොහොමයක් තියෙනවා. ඇතැම් අය පුද්ගලිකව මිනිස්සුට දොස් කියනවා. හැබැයි මේ පුද්ගලිකව මිනිස්සුන්ට දොස් කියන එක සාධාරණද? මේ මිනිසා මේ තත්වයට පත් කරන සමාජ දේශපාලනික ආර්ථික ප්‍රවාහයන් සමාජයක් තුළ ක්‍රියාත්මක වෙද්දී පුද්ගලයෝ ඒ ක්‍රමය ඇතුළේ නෙවෙයිද හිතන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒකෝර දැන් මේ පුද්ගලයෝ නෙවෙයි මේ ඇතැම් විට මේ නීති කඩන්නේ. ඒ පුද්ගල යන් ජීවත් වෙන ක්‍රමය විසින් නිෂ්පාදනය කරපු මනෝභාවයන් කියලා අපිට හිතෙන්නට පුළුවන්. ඉන්නම බැරි තැන මිනිස්සු බොහෝ දුරාචාර වලට පෙළඹෙන්නේ ඒ නිසා කියලා අපිට හිතන්න පුළුවන්. කෙසේවි නමුත් ඔබ අපිට දිගින් දිගටම දෝෂාරෝපණය කරනවා ඔබට දුරකථනයේ ඉඩ ලැබෙන්නේ නැහැ කියලා. අද අපි කැමති ඔබට වැඩි ඉඩක් ලබා දෙන්න. හැබැයි ඔබේ ගැටලුවට තමයි ඒ ඉඩ ඔබට ලබා දෙන්නේ. 066 22 83 608 609 එන්න මැදිරියට කතා බහ කරමු. ඔබේ ගැටලුව අපට යොමු කරන්න. මහජන විනය ගොඩනගන්නේ කෙසේද කියන කාරණයට ඔබටත් යමක් කියන්න නැති. ඒ නිසා තමයි මේ ඉඩ කඩ ඔබට වෙන් කරන්නේ. අපි කැමති කර්නල් රත්නප්‍රිය බඳු දැන් අපි ඔබතුමා සමග මේ ඇති වෙන කතා බහේදී අපට වඩා වැදගත් වෙනවා මහජන විනය ගොඩනගන්නේ කෙසේද කියන කාරණේ. මේ ඔබ කිව්වා වගේ දැන් මේ COVID-19 කොරෝනා වෛරසය ජනතාවට ඒ තුලින් ජනතාව කොහොමද කිසියම් විනයකට ගන්නේ, විනයානුකූල රටක් හදන්නේ. දැන් ප්‍රශ්නේ ඉවර වුණාට අපේ ජන ජීවිතයේ ආය අලුත් වැඩිය කරගන්න තියෙනවා. අපේ පරණ පුරුදු ටිකට යනවද අලුත් වෙනවද කියලා. දැන් ඇත්තටම ගත්තාම මේ ව්‍යසනය තමයි තත්වය. ඔබතුමාර කලින් කිව්වා මේක පළමු අත්දැකීම නිසාද නැත්නම් මේක ව්‍යසනයක් බවට පත් වුන නිසාද මිනිස්සු දැන් අපි දන්න යුද්ධය වගේ නෙවෙයි මේක. යුද්ධය නම් අපි දන්නවා නියත වශයෙන්ම වෙනත් ප්‍රහාරයකට ලක් වෙනවා. හැබැයි මේක මේ මෙතන හම්බෙන්නේ ඇවිදින මිනිස් බෝම්බ ටිකක්. ඒ තරම් දැනෙන්නේ නැහැ. රෝග වාහකයන් ටිකක් හම්බෙන්නේ. ඒ නිසා තමයි මේ ඇතම් දේවල් කියන දේවල් අහන්න කැමති නැත්තේ මිනිස්සු. මිනිසුන්ට එහෙම හැඟීමක් නැහැ කියලා අපිට හිතෙනවා. ඒක ඇත්තද ඒ කතාව? කොහොමද මේ ව්‍යසනයත් එක්ක මේ මිනිසුන්ගේ ස්වයං විනයට මේක බලපෑවේ කොයි ආකාරයෙන්ද? ඇත්තටම අපි ඉස්සල්ලාම බලන්න ඕන අපේ විනය කොච්චරට තියෙනවද රටක් විදිහට. අපේ කොතනද අපි හිටියේ සහ වර්තමානයේ ඉන්නේ කොතනද? අද දහම් පාසලකට යන්නේ නැති ළමයි ටිකක් ඉන්නේ ඉරිදට ටියුෂන් එක හොයාගෙන දුවනවා. අද මම කලින් කිව්වා වගේ පොයකට සිල් ගන්න නැති, පන්සලකට යන්නේ නැති දෙමව්පියෝ දරුවෝ අද ඉන්නේ. අම්මා තාත්තා වැඩිහිටියෝ අඳුරන්නේ නැති සමාජයක් බිහි වෙලා තියෙන්නේ. මේ කියන කාරණා අපේ කොහොමද තිබ්බේ සහ වර්තමානයේ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියන දේවල් ටික බලපුවාම අපිට ಜಾති 100ක් විතර කියන්න පුළුවන්. අපිට නිදහසට කාරණා ඕන තරම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට කියත හැකි ඉරිදට දහම් පාසල් යවන්නේ කොහොමද? මේ අධ්‍යාපන ක්‍රමයේ හරි තරඟකාරී. ඒ හින්දා ළමයා අනිවාර්යයෙන්ම ටියුෂන් එකට යවන්න ඕන. ඒ වගේ කාරණා අපිට දෙන්න පුළුවන්. හැබැයි ළමයෙක් ටියුෂන් එකට ඇරලා ළමයෙකුට උගන්වලා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්න අපි උත්සාහ කරනවා. ඒ දරුවා ඉංජිනේරුවෙක් වෙච්ච දරුවා, දොස්තර කෙනෙක් වෙච්ච දරුවා තමුන්ගේ දෙමව්පියෝ වැඩිහිටි නිවාසයකට යවනවා නම් එතන
මොකක් හරි ලොකු වැරද්දක්. ඔබතුමන් දකින හේතුව මොකද්ද මේකට? දැන් අපි කියමුකෝ සියලු මිනිසුන් තමන්ගේ යුතුයකම් පැහැරලා තමන්ගේ වගකීම් පැහැරලා කිසියම් නරක තැනකට ඇවිල්ලා තියෙනවා කියලා මේකෙන් මේ කතාව තුළ කියන්නේ. ඒ කියන්නේ තමන් හරියට විනය පවත්වාගෙන යන්නේ නැහැ. එතනින් ආපහු තමන්ගේ දෙමාපියන් පවා මහල් නිවාසයකට දාන තත්ත්වයටපත් වෙනවා. දැන් මේක දැන් හරි පැහැදිලිනේ. හොරකම වැඩි වෙනවා, දුරාචාරය වැඩි වෙනවා, සූදුව වැඩි වෙනවා. දැන් මේ රටේ අනිත් පැත්තෙන් ගත්තාම මිනිසුගේ ජීවන රටාවේ වෙනත් පුරුදු වැඩි වෙනවා, සෞඛ්‍ය බංකොලොත් වෙනවා, මිනිසුගේ ආහාර පුරුදු වෙනස් වෙනවා. ඒ වගේ මේ සමස්තයට ඔබතුමන් දකින හේතුව මොකක්ද? ඔබතුමන්ගේ විග්‍රහයට අනුව ඔබතුමන් හිතන්නේ ඇයි රටට මෙහිම වෙන්නේ? විනය නැති රටක් ඇයි අපිට ලැබෙන්නේ? ඔකට කාරණා කීපයක් බලපානවා. එකක් තමයි අපේ මේ පවතින ආර්ථිකය. අපි මුදල් පසුපස හඹා යන සමාජයක් බවට පත්වීම තමයි ප්‍රධාන කාරණය. දෙවෙනි එක තමයි අපේ තියෙන සිරිත් සහ සංස්කෘතිකාංග අමතක කරලා කටයුතු කිරීම. අනිත් කාරණය තමයි මේ ලෝකයේ තුල සිදුවෙන දේශපාලන වේවා සමාජමය වශයෙන් ඇතිවන තත්ත්වයන්. ඊළඟ කාරණය තමයි අපි මේ දේවල් කොයි ආකාරයටද මේ දක්වා කළමනාකරණය කරගෙන තියෙන්නේ. මේ කියන සාධක ඔබ මත කරපු ප්‍රශ්නට අවශ්‍ය කරන සාධක ටික අපි කොයි ආකාරයටද කළමනාකරණය කරගෙන තියෙන්නේ. ඉතින් එහෙ කළමනාකරණය තුල අපේ වැරද්දක් තියෙනවා කියන්නේ දේශය පාලනය කිරීමේ යම්කිසි ප්‍රශ්නයක් එතන තියෙනවා. දේශපාලනයක අවුලක් තියෙනවා එතන. පැහැදිලිව. මොකද අපි නිදහසට පස්සේ අවුරුදු 70 ගාණක් වෙනවා. ඒ කාලය තුල අපි කොහාටද ගිහිල්ලා තියෙන්නේ? අපි කොතනද හිටියේ? කොතනද ඉන්නේ දැන්? අපේ බිඳ වැටීම්, කඩා වැටීම් කොච්චර තියෙනවද? උදාහරණයක් විදිහට මම මේකට මේ ප්‍රශ්නෙට පිටින් ගිහලා උනත් පුංචි දෙයක් එකතු කරන්න. අපි හිතාගෙන ඉන්නවා දැන් අපි ලෝකෙත් එක්ක නිදුවන්නේ මේක විශ්ව ගම්මානයක් බවට පත් වෙලානේ. අපි ලෝකයේ විද්‍යාව හින්දා හැමදේම ලැබෙනවා, හැමදේම දියුණුයි. මේක මාර දෙයක්. විද්‍යාව තමයි මේ ඔක්කොටම මුල. විද්‍යාව තියෙනවා නම් අපි මාර රටක්, මාර පොරවල් කියලානේ අපිට හැඟීමක් එන්නේ. නමුත් මේ දියුණු වෙච්ච විද්‍යාවේ හදපු ගුවන් යානා ටික අද කොහෙද? බිම. මේ දියුණු වෙච්ච විද්‍යාවෙන් හදපු දුම්රිය ටික කොහෙද? අද දුම්රිය පොළවල් වල ගාල් කරලා. මේ නවීන විද්‍යාවෙන් හදපු ප්‍රාඩෝ, BMW, එහෙම නැත්තම් මේ වෙනත් හොඳ අපි නංගන් තියෙන වාහන අපිට ටකියම වෙනත් දේවල් ටික අද කොහෙද? අද ගෙවල් වල පාක් වෙලා. මේ විද්‍යාව මෙච්චර දියුණුයි කියලා කියන තැන අපි හඳට යනවා. අඟහරු ලෝකෙට යානා යවනවා. පිටසක්වල ගැන, විශ්වය ගැන ගවේෂණය කරනවා. නමුත් මේ කොරෝනාවට ප්‍රතිකාරයක් අපිට හොයාගන්න පුළුවන් වුණා. ඒතර අපි විද්‍යාව දියුණුයි කියලා ගිහිල්ලා තියෙන්නේ කොතෙන්ටද? අපේ තියෙන සමාජ වගකීම්, සමාජ සාරධර්ම මේ සියල්ලම අමතක කරගෙන අපි අර පස්සේ දුවලා තියෙන හැල්මේ. හැබැයි ඒ යන ගමනේ කෙලවරක් අපි දැක්කද? ඒ ගමනේ කෙලවර විදිහට කෙනෙකුට කියන්න පුළුවන් හරි. අපි නවීන විද්‍යාවේ දියුණුව නිසා අද බයිපාස් කරනවා. එහෙම නැත්නම් අපි වෙනත් ශල්‍ය කර්ම කරනවා. හැබැයි ඔය ශල්‍ය කර්ම ටික, ඔය අනිකුත් කියන කාරණා අපේ ඉතිහාසය තුල වෙලා නැද්ද? අපේ මේ විද්‍යාව දියුණුවයි කියලා හදාගත්ත ආහාර රටාවන් හින්දා අපි ජෙනටිකලි ඉම්ප්‍රූව් කරපු තියෙනවා සමහර දේවල් අපි ආහාරයට ගන්නවා. ඒ දේවල් නිසා නෙමෙයිද අපිට නවීන විද්‍යාව කියන ඒ දර්ශනයට, ඒ දෙයට අර කියන ප්‍රතිකර්ම හරි අර දේවල් හොයාගන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපේ පැරණි ක්‍රමයේ තුල, අපේ දේ තුල, අපේ ආහාර රටාව තුල, අපේ අනික් පුරුදු තුල මේ හැම දෙයක්ම ආවරණය වෙලා තිබ්බා. ඉතින් ඒ ආවරණයෙන් මිදීම තමයි. උදාහරණයක් විදිහට අපි ගමු. අපි දන්නවා ලෝකෙ බිහි වෙච්ච මහා ප්‍රාඥයන් අතර අග්‍රගණ්‍යයේ ඉන්නේ බුදුන් වහන්සේ. ඔව්. ඊළඟට අපි කියන්න පුළුවන් ජේසුස් වහන්සේ ඉන්නවා. ඊළඟට නබිනායකතුමා අපි ප්‍රධාන ආගම් තුනක් විදිහට ගත්තොත්. ඒතර බුදුන් වහන්සේට තිබ්බේ නැද්ද කියන්නේ? ෆ්ලයිට් එකේ එන්ජින් එක මේක, තෙල් තියෙන්නේ මෙතන, ෆ්ලයිට් එක හදන්න තෙල් මෙතනින් ගහගෙන උඩින් යන්න. බුදුන් වහන්සේ කිව්වද කවදාකවත්? නැහැ. ජේසුස් වහන්සේට කියන්න තිබ්බේ නැද්ද? මොබයිල් එකේ සැකස්ම මෙතන, මෙන්න මෙහිමයි සිම් එක, මෙන්න මේ වගේ පුංචි දෙයක් සංවාද දුරකථන සංවාදයක දෙන්න පුළුවන්, නොපෙන්න තැනක ඉඳන් අපිට පණිවිඩය ග්‍රහණය කරගන්න පුළුවන්. කිව්වද ජේසුස් වහන්සේ? නැහැ. නබිනායකතුමා කිව්වද රයිට්
ට්‍රේන් එකේ සැකස්ම මේක රේල් පීලි දෙකක් උඩ තමයි මේක දුවන්න ඕන. මේකේ මිනිස්සු 3-4000කට යන්න පුළුවන්. කිව්වද එහෙම දෙයක් නැහැ. මොකද මේ හැම කෙනෙක්ම ආගමික ශාස්ත්‍රවලින් මධ්‍යම ප්‍රතිපදාව නැත්තම් මැදුම් පිළිවෙත ගැන තමයි කතා කරන්නේ. මිනිස්සෙගේ මූලික අයිතිවාසිකම් මොනවද? හිසට සෙවණක්, කුසට ආහාරයක්, ඊනට වස්ත්‍රයක්. ඒ ටික තියෙනවනේ. මොකද මිනිස්සයා කියන්නේ සත්වෙක්. නෑ ඒ කතා පිළිගන්න පුළුවන්. ඒ කතා පිළිගන්න ගමන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මොහොතේ රටට ආපහු උතෙන්ට යන්න පුළුවන්ද කියන කාරණේනේ. දැන් ඉතිහාසය ගැන කතා කරන බොහෝ දෙනෙක් ඉතිහාසය හරි වර්තමානට සාපේක්ෂව හරි හොඳයි කියලා දකින්නේ. එතකොට දැන් වැරදුනහම උල තියපු රජවරු හිටියා. දැන් මම කියන්නේ අපිට දඬුවම් දෙන්න හිටිය කණ්ඩායමක්. ඒවත් නැත්නම් ගෝත්‍ර පිටින් ගහ ගන්න පුළුවන්. දැන් මම කියන්නේ දැන් අපිට එහෙම ඉතිහාසය සම්බන්ධව කතා කරනකොට වෙනම ගැටලු ටිකක් තියෙනවා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් ඉන්නේ ලෝකයට ඈඳිච්ච කිසියම් යාකරපු තනි වෙළඳ පොලක් ඇතුලේ ගැනුම් විකුණුම් සහ පරිභෝජන නිෂ්පාදන මාදිලියක් ඇතුලේ. ඒකනේ දැන් අපේ ජීවිත මේ ඇඳුරු නීතිය උල්ලංඝනය කරන අය බැලුවත් මේ COVID-19 රටට පැමිණීම ගත්තත් කිසියම් මේ ගෝලීය තත්ත්වයක් මේක මේ ශ්‍රී ලංකාවෙන් ගත්තේවත් ශ්‍රී ලංකාවෙන් නිපදෙව්වත් ප්‍රචාරය කරේවත් නැහැ. ඒක දැන් අපි ගන්න හුස්මක් පවා මේ වෙලාවේ මේ ඒක ගෝලීය ආර්ථික දේශපාලන ක්‍රියාවලියත් එක්ක බද්ධ වෙලා තියෙනවා. අපි දැන් කොහොමද මේ ප්‍රවාහය තේරුම් ගන්නේ මේක ඇතුලේ? දැන් අපිට ඓතිහාසිකව නෙමෙයි දැන් වර්තමානයේ අපිට තියෙන අර්බුදයක් තියෙනවනේ. ඒ අර්බුදය කොහොමද අපි මේ විසඳගන්නේ මේ විනය ඇතුලේ? ඔබේ ප්‍රශ්නට මේ කියන්නේ ඔබේ ප්‍රශ්නය තුළම උත්තරෙත් ඔබ ලබා දුන්නා. එකක් තමයි දැන් අපි හැල්මේ දුර ආර්ථිකයක් තියෙන්නේ. මේ ගෝලීයකරණය ලෝකෙත් එක්ක අපි යන්න ඕන, දුවන්න ඕන. හැබැයි අද වෙනකොට මොකද්ද කරලා තියෙන්නේ? ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධතා ටික ඔක්කොම නවත්තලා දාලා තියෙන්නේ. මම අර ඉතිහාසය ගැන ඇත්තටම සඳහන් කරේ පාදමක් තියෙන්න ඕන, ෆවුන්ඩේෂන් එකක් තියෙන්න ඕන, බිත්තියක් ගොඩ නැගිලා වහලයක් වදින්න ගයක් වෙන්න නම්. අනේ කියන කාරණයක් එක්ක. එතකොට අද අපි මේ ලොක්ඩවුන් වෙලා අපි තියෙන සියලුම සම්බන්ධතාවයන්, ඒ කියන්නේ මානව සම්බන්ධතාවය සීමා කරගන්නවා. පිටරටවල් එක්ක තියෙන අනිකුත් සම්බන්ධතා සීමා කරගන්නවා. අද ගුවන් තොටුපළවල් වැහිලා ඒ වගේ තත්යකට අපි ඇවිල්ලා ගනුදෙනු සීමා සහිත වෙලා ඒ වගේ තැනකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ එන්න උනේ ඇයි? අපේ තිබිච්ච සමහර දේවල් අපි අමතක කරපු ඉඳ සහ ඒව සමාජයෙන් ඈත් කරපු නිසා. දැන් උදාහරණයක් විදිහට අපේ ආහාර රටාව අපි වෙනස් කරගත්ත නිසානේ අපිට පිට රටින් කැම ටික එනකම් බලයින්ඩ් වෙලා තියෙන්නේ. අපේ නැත්තම් මේ ලංකාවේ පොළව තරම් රත්තරම් පොළවක් ලෝකෙ වෙන කිසිම රටක නැහැ. ඔබ ධාන්‍ය අවුරක් ගන්න අරගෙන ගිහලා මෙහෙම විසික් කරලා දාන්න. සති දෙකක් යනකොට පැලවෙලා. නමුත් ඔබට ওই තත්ත්වය තියනවාද එංගලන්තේ? ඔබට ওই තත්ත්වය තියනවාද මැද පෙරදිග? නැහැ. නමුත් අපේ රටේ තියෙනවා සමශීතෝෂ්ණ දේශගුණයක් තියෙනවා. ඕනම ශාකයක් බීජයක් වැවෙන්න තරම් සරු පසක් තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් වලින් අපි මිදිලා ගිහිල්ලා අපි ලෝකයට නිරාවරණය වෙලා ලෝකයෙන් දෙන හැම දෙයක්ම ඒ විදිහටම ගෙනලා අපේ රට තුල ස්ථාපිත කිරීම නිසා තමයි මේ ප්‍රශ්න ගැටලු රාශියකට මූලික වස්තු බීජය වෙන්නේ. අපි මේ தත්ත්වය හඳුනාගත්තේ නැත්නම් මේ தත්ත්වය කළමනාකරණය කරගත්තේ නැත්නම් මේ ලෝකේ හැම දෙයක්ම අපි හරි ආසයිනේ සුද්දෙක්ගේ කියපුවාම නිකන් හැම සුදුයි නම් අපි ඒකනේ අපේ කතාවෙත් තියෙන්නේ මිනිහා සුද්දා වගේ අඳින්නේ සුද්දා වගේ කන්නේ සුද්දා වගේ මේ මොකද දීලා තියෙන්නේ අපේ මේ ඔළුවට දීලා තියෙනවා මේ පිට රටින් නම් ඕන දෙයක් ඒක මාරයි එහෙම දෙයක් තිබ්බොත් තමයි හරියන්නේ ඒක අර රටෙත් කරලා තියෙනවානේ ඒ රටේ ඒක හරියටම හරියලා ඉතින් දෙයියනේ ඒ රටේ හරියන්න දේ මේ රටට කොහොමද හරියටම හරියන්නේ අපි කන බොන විදිය වෙනස් නම් අපි හිතන පතන විදිය වෙනස් නම් අපි නිදා ගන්න කාල සීමාව වෙනස් නම් අපේ මේ පරිසරයේ තියෙන අනිකුත් සාධක වෙනස් නම් ඒ රටක දෙයක් හරියටම කොහොමද මේ රටේ මේ විදිහටම හරියන්නේ? ඒතර අපි කරලා තියෙන හැම වෙලාවකම ඒ දේ ඒ විදිහටම ගෙනලා මෙහි ස්ථාපිත කරනවා අපේ රටට අවශ්‍ය කරන විදිහේ සැලැස්මක් නැතුව. සමහරට පිටරට හොඳ දේවල් තියෙනවා. ඒ දේ අපි ගේන්න ඕන අපේ රටට අවශ්‍ය විදිහට. ඒ මොඩල් එක එහෙමම ගෙනල්ලා මෙතෙන්ට අතාරින්න එක නෙවෙයි. ඒ දේවල් ඒ ආකාරයෙන්ම ගෙනලා අපේ රටේ ක්‍රියාත්මක කරන එක නෙවෙයි. ඉතින් අන්න ඔය தත්ත්වය කල්පනාකරණය කරගත්තොත් විද්‍යාව කියන එක ඕන. දියුණුව කියන එක ඕන. මම ඒක
ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, ඒක නිෂේධනය කරන්නේ නැහැ. ඒ කියන කාරණාත් එක්ක මේ අපේ රටට ආවේනික ක්‍රමවේදයක් අපි සකස් කර ගත්තා නම්, අපේ රටට ආවේනික ඒ ස්වං විනය අපි සකස් කර ගත්තා නම්, මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ගැටලුව, මේ ප්‍රශ්න විසඳුම එතනම තියෙනවා. අපි යා යුත්තේ එතෙන්ට. ඔව් දැන් අපි කතා කරමු. ඔබට මතක් කරනවා 066 22 83 608 609 066 22 83 608 609 තිරේ දිස්වන අංක ඔස්සේ ඔබට එන්න පුළුවන් මැදිරියට. ඒ බව මතක් කරමින් දැන් ඔබතුමන්ගෙන් මම කැමතියි විමසන්නට. දැන් අපි කියමුකෝ දැන් මේ මිනිසුන්ගේ මනෝභාවයන් සමස්ත ලෝකවාසී ජනයාගේ මනස සකස් කරනවා එක විදිහට හිතන්නට. ඒ මිනිස්සු තේරුම් ගන්නවා අපේ ආහාර මේවාය, අපේ විවේකය මෙහෙමයි ගත කරන්න අවශ්‍යයි, අපේ ජීවිතය යනු මේයයි කියලා කොහේ හෝ තැනකින් අපිට අර කිව්ව දාර්ශනික බුදුන් වහන්සේ හෝ ඔබ කිව් දාර්ශනික පදනමකින් නෙවෙයි, විලඳපොළ බලහත්කාරයකින් ජන ජීවිතය කිසියම් තැනකට රේඛීයව සකස් කරනවා. එබඳු සකස් කරපු ජීවිතෙ නෙමෙයි තියෙන්නේ. පැහැදිලිවම. දැන් අපි දැන් හදිස්සියේ එදින නීතිය ලිහිල් කරපු ගමන් ගිහිල්ලා ආපහු මේ අපි ගන්න අවශ්‍යම බඩුද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒතකොට දැන් අපි මේ ආපහු ගත්තාම දැන් පහුගිය සිංහල අවුරුද්ද අපි සාමාන්‍යයෙන් කියනවානේ මේ ඒ අවුරුද්ද මත ඉඳන් කතා කරමු කියලා. කතා කරොත් මේ ළඟම අවුරුද්දනේ මේ ගෙවිච්ච. ඒතකොට දැන් අපිට කොයිතරම්නම් මේ මෙතෙක් කල් මිලදී ගත්ත මහා විලාසිතා අවශ්‍යද ජීවත් වෙන්න කියලා ප්‍රශ්නයක්. ඒතකොට දැන් අපිට මේ අනුව විනය කියලා කියන්නේ මේ ඇඳුම් නීතිය කඩ කිරීම විතරක් නෙවෙයි, පරිභෝජන රටාවල විනය කොහොමද අපි මේ රටට බලපාලා තියෙන්නේ? ඇත්තට මේක රටේ අපි කියමු රට paludu වෙන්න, ඔබ කිව්ව සංස්කෘතිය දෙදරා යන්න, ඔබ කිව්ව ඔය සිල් ගත්ත හතර පොයට සිල් ගත්ත බොහොම හොඳට සත්ගුණවත් මිනිසුන් විනාශ කිරීම සඳහා මේ කොහොමද වෙළඳපොළ හැසිරීම බලපාලා තියෙන්නේ? පැහැදිලිව අපේ තියෙන්නේ අද අත්‍තරම ප්‍රෝග්‍රෑම් කරපු ජීවිත. අපි මේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ අපේ හැම දෙයක්ම. ඒ කියන්නේ දන්නවා අපි ලෝකයේ විශේෂයෙන්ම මේ බල තුලනය කරගන්න ලෝක බලවතුන්ට අවශ්‍යයි. ඒගොල්ලන්ගේ ආර්ථිකමය බලය, සමාජමය බලය, එහෙම නැත්නම් යුදමය වශයෙන් ඒ කියන කාරණා පවත්වා ගන්න අවශ්‍යයි ලෝක බලවතුන්ට. ඒතර මේ රටවල් කීපයක් තමයි ඇත්තටම ගත්තාම අපි හැමෝම දන්නවා මේ ලෝකයේ ආර්ථිකය තීරණය කරන්නේ, හසුරවන්නේ. අපි එදිනෙදා ගන්න හාල් කිලෝ එකේ මිල තීරණය කරන්නේ. අපි ගහන පෙට්‍රල් ලීටරේ, ඩීසල් ලීටරේ මිල තීරණය කරන්නේ. අපි ගන්න බේතේ, අපි අපේ මේ කරන හැම ක්‍රියාවලියකම අපි නොදන්නා වූ කොනක් කොහරි විදේශයක තියෙනවා. ඒ බලවතුන්ගේ බලපෑමෙන් අපිට මිදෙන්න, ස්වාධීන වෙන්න අපිට අමාරුයි. නමුත් යම් තාක් දුරකට පාලනය කරගන්න පුළුවන් නිවැරදි දැක්මක් සහිත නිවැරදි නායකත්වයක්, නිවැරදි රටාවකට අවතීර්ණ වෙච්ච ක්‍රමවේදයක් තුල. ඉතින් ඒ ක්‍රමවේදය ලංකාවේ කොච්චර දුරට තිබ්බද කියන එක ප්‍රශ්නයක්. මොකද අපි අද ඉන්න තැනත් එක ගත්තාම. නමුත් අපි බලමු අනාගතයේ ඒ ක්‍රමවේදය ඇතිවීමේ මූලික ලක්ෂණ අපි දකිනවා. ඔබ කියන්නේ දැන් මේ දැන් තියෙන තත්වයට අපි කියමු කිසියම් ජනතාවක් කිසියම් විනයකට ඇතුළත් වෙන්නේ නැත්නම් ඒක ආපහු මේ රජයේ හෝ කණ්ඩායමක වැඩක් නෙවෙයි. ඒක පසුගිය දේශපාලන කණ්ඩායම් වල පවා එකට වගකිය යුතුයි කියන කාරණයක් ඔබතුමන් කියනවා. ඔව් මට අවසර දෙන්න ඇමතුමකට යන්න 066 22 83 608 කෙනෙක් ඉන්න අපිට එකයි බොන්. අයබඩ ඔබට අයබඩ මහත්තයා. ඔව් මහත්මයා මේ දැන් මේ ඔබතුමන්ගේ නම කරුණා කරලා. ඔව් මම චන්නරෝහණ මහත්මයා ඔබ මේ මම අහන්නේ මහත්මයා මම මහනුවර දිස්ත්‍රික්කයෙන් කතා කරන්නේ. ඔව් ඔව් මහනුවර දිස්ත්‍රික්කයෙන් මම කතා කරන්නේ. ඔව් කතා කරන්න. මහත්මයා මේ දැන් මේ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඔව් මේ අකුරණ මේ සිද්ධිය නිසා මුළු මහනුවර දිස්ත්‍රික්කයේම ලොක්ඩවුන් කරලා මේ රැඳනීතිය දාලා තියෙනවා. ඉතින් දැන් සෑහෙන දවසක් මේ සෑහෙන අපි ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. අපි අපේ රටට, අපේ ගමට, අපේ පවුලට අපි ආදරේ. ඔව්. නමුත් මේ වගේ වෙන එකපාරටම දැන් හැමතැනම පොඩි කාලෙකදී මේක අඳුරගෙන ඉවරලා ඒ ප්‍රදේශෙ විතරක් මේක ලොක්ඩවුන් කරන එකම විතරක්. දැන් මේ විදිහට මෙහෙම තිබ්බාම මොකක් හරි මේ විසඳුමක් ඉක්මනටම ගන්න මේ
ක්‍රමයක් නැත්තම් විද්වතුන්ගේ අදහසක් නැද්ද මේක ඉක්මනින්ම නිදහස් කරන්න? මොකද සමස්ත ජනතාවම මේ පීඩාව විඳින මේ ප්‍රශ්නේ හින්දා. ඔව් පැහැදිලි ප්‍රශ්න බොහොම ස්තුතියි ඔබට. මම මේකේ කාරණාවලදී අපි ඔබට මතක් කරනවා අපි දැන් සමහර තීරණ තීන්දුව ආරක්ෂක අංශ විසින් ගත්ත නිසාම නෙවෙයි ඒවා සෞඛ්‍ය අදාළ බලධාරීන්ගේ විද්‍යාත්මක උපදෙස් මත ගත්ත තීරණ තීන්දුව වන්නට පුළුවන්. ඒ නිසා මේ ජනතාවගේ පැත්තෙන් බොහෝ කැපකිරීම් කරමින් ඉන්නවා. මේ සියල්ල කරන්නේ ජනතාව ආරක්ෂා කිරීම කියලා ඔබ වටහා ගන්නට ඕන. ජනතාවගේ ආරක්ෂාව තමයි අපේ රටේ ප්‍රධාන වෙන්නේ. ජනතාව ජීවත් වෙලා ඉන්න ඕන. වෙළඳාම් කරන්න හරි ආපහු නිෂ්පාදනය කරන්න හරි රැකියා කරන්න හරි ජනතාව මොකද ඒ තරමටම මේ වෛරසයේ බරපතල විදිහට සමාජයේ පුරා ඇවිදින්නට පටන් ගත්තා කියලා කාරණේ අපි මතක් කරනවා. 066යි 22 83 68 89 ඔබතුමාට තව සුරේෂ් කුමාර මහත්මයා ඔබ ළඟට එනවා. අයබන් ඔබතුමන්ට. ආගොන්. ඔව්. මේ සුරේෂ් කුමාර මහත්මයා කතා කරන කල්තරේ. ඔව්. ඇත්තටම මහත්මයා අපි මේ කොරෝනා වෛරසය කියන්නේ භයානක වෛරසයක්. ඔව්. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් මේ ඇඳුම්ලීතිය දාපුවකට වඩාත් හොඳයි. මොකද කලින්තර කොළඹ ගම්පහ ඒ වගේම යාපනයේ නුවර එළිය පැත්තේ නුවර පැත්තේ හොල හැමතැනම දාපේක හොඳයි. මොකද තවත් ඉදිරියට තව මාසයක්වත් මේ ඇඳුම්ලීතිය නිකුත් කරන්න ඕන. මොකද නැත්නම් තව ඉස්සරහට වෙන්නේ ඇඳුම්ලීතිය ඉවත් කරොත් තවත් රටේ භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමන්ට විවිධ මත තියෙනවා. ඇතැම් විට අපි වේගයෙන් සෙරගත කරපු බැම්මක් කඩා දාපු ගමන් ඒ ගලන වතුර පාරෙන් බොහෝ හානි සිදු වෙන්න පුළුවන්. ඒ සිරගත කරලා තිබුණු නැත්නම් ඒ සිර කර තිබුණු පීඩාව මුදා හැරීමේදී ලොකු හානි වෙන්න පුළුවන්. ඒ නිසා කොහොමද මේ රට යලි නිසි උපාය මාර්ග සැලසුමක් අභියස ඒ සැලසුමක් තුලින් ජනතාව ක්‍රමයෙන් සමාජගත කරන්නේ. ජනතාව දැන් දුරස්ථකරණයට ලක් වෙලා ඉන්නේ. දුරස්ථකරණයෙන් සමාජගත කරන්නේ. ඇත්තටම දැන් ඇඳුරු නීතිය බාධාවක්ද? මේ ජනතාවට කණ්ඩායමක් කියනවා ජනතාවට ප්‍රශ්නයක් කියලා. තව කට්ටියක් කියනවා මේක තියාගන්න ඕන. ඔබතුමාගේ අදහස මොකද මේ ඇඳුරු නීතිය දාලා තියෙන ජනතාව වෙනුවෙන්? ඔවුන්ගේ ආරක්ෂාව සඳහා. ඔතනදී මම මෙහෙම දෙයක් දකිනවා. සාමාන්‍යයෙන් මේ කොරෝනා කියන වසංගතයට ජාතියක්, ආගමක්, කුලයක්, දේශපාලන පක්ෂයක්, පාටක්, උස් පහත් බවක් මේ කිසිම දෙයක් අදාළ නැහැ. මේ වෛරසය කියන මේ දේ ඕනම මිනිස්සෙකුට හැදෙන්න පුළුවන් කාරණයක්. හැදෙන්න පුළුවන් දෙයක් වසංගතයක්. රජමැදුරත් දුගී පෙළත් එක පැහැදිලිවම. ඉතින් ඒ නිසා අපි කවුරු හරි හිතනවා නම් මේ ප්‍රදේශ නැත්තම් මේ දිස්ත්‍රික්කය හෝ වෙනත් තැනක් කියලා අපි අවශේෂ විදිහට ලඝු කරගන්නේ නැතුව දැන් මම හිතන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි එක මහත්මයෙක් කතා කරා මහනුවර දිස්ත්‍රික්කය ගැන. ඒ වගේ තවත් දිස්ත්‍රික්ක කීපයක් ওই විදිහට ලොක්ඩවුන් වෙලා තියෙනවා. අගුළු වැටලා තියෙනවා. මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ ලබා දෙන උපදෙස් සහ නිර්දේශ මත. ඒ පැතිරී යාම වැළැක්වීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග තමයි ගන්න. නැත්තම් කිසිම අවස්ථාවක කිසිම රජයක් ඇඳිරි නීතිය දාගෙන මිනිස්සු ටික ගෙවල් වල තියාගෙන හිර කරගෙන ආර්ථිකය සහ අනිකුත් දේවල් කඩා වැටෙන්න ඇරලා පාසල් ටික වහලා රජයේ කාර්යාලවල වැඩ අතරමඟ නතර වෙලා ඒ තත්ත්වයටපත් වෙන්න කිසිම රජයක් කැමති නැහැ. කිසිම රටක් ඒකට කැමති නැහැ. නමුත් අපි මේක පොඩ්ඩක් පොසිටිව් විදිහට ගන්න බැරිද? අපි හැම වෙලාවකම මේ කොරෝනා වසංගතේ නෙගටිව් පැත්ත නිතර දකින්නේ. ඒ කියන්නේ ධනාත්මක පැත්ත දකින්නේ නැහැ මේ වසංගතේ අපිට දීපු. ඍණාත්මක පැත්ත තමයි අපි හැම වෙලාවකම දකින්නේ. අපි මේ ලොක්ඩවුන් විල්ල නැත්තම් මේ ඇඳිරි නීතිය පොඩක් ධනාත්මක විදිහට බලමුකෝ. මම ආරාධනා කරනවා පොඩි පෑනක් කොලයක් අරගෙන ගෙදර ඉන්න ගමන් මේ දවස්වල ඒකෙත් තියෙනවනේ. පොඩක් ලියලා බලන්න. වාසි අවාසි. මම ටිකක් උග ඉන්න ගමන් කරලා කීපයක් සටහන් කරගත්තා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රධාන දේ තමයි ඇඳිරි නීතියෙන් නැත්තම් මේ ලොක්ඩවුන් වීමෙන් රෝගයෙන් ආරක්ෂා වෙනවා. කවුද රෝගයෙන් ආරක්ෂා වෙන්නේ? ඔබ විතරක් නෙවෙයි මමත් ආරක්ෂා වෙනවා, මගේ දරු පවුලත් ආරක්ෂා වෙනවා. ඊළඟට මනස සුවපත් වෙනවා. ආතතිය අඩු වෙනවා. අපේ මානසික ආතතිය ගෙදර ඉන්නේ, නිදහස තියෙනවා, විවේකයේ තියෙනවා, වර්ක් ලෝඩ් එකක් ලොකු බරක් ඔළුවේ නැහැ, ඔෆිස් දුවන්න නැහැ. මානසික ආතතිය අඩු වෙනවා. මනස සුවපත් වෙනවා.
අනිත් එක ශරීරය සුවපත් වෙනවා. අපි හිතනවා ගෙදර ඉන්නකොට කනවා බොනවා මං එක්සර්සයිස් ටිකක් දැන් කරන්නත් ඕන. මොකද ඉස්සර නම් බස් එකට යනකොට ඇවිද්දා, ට්‍රේන් එකට යන්න ඇවිද්දා. දැන් පොඩ්ඩක් ගේ වටේ හරි ඇවිදින අය මම දැකලා තියෙනවා. ශරීරය ගැන හිතනවා. අනිත් එක පරිසරය සුවපත් වෙලා තියෙනවා. බලන්න ගහකොළ වල නිල්ල අපි දකිනවා. වායු දූෂණය අඩු වෙලා තියෙනවා. අපි දන්නවා මහනුවර කියන නගරය ගත්තාම මම ජීවත් වෙන නගරය වායු දූෂණය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. හැබැයි වර්තමානයේ තියෙන රීඩින්ග්ස් කොහමද? වර්තමානයේ තියෙන දත්තය නගය ගත්තාම වායු දූෂණය අඩු වෙලා තියෙනවා. හදිසි අනතුරු රියාන්තුරු වලින් සිද්ධ වෙන මරණ කොච්චර අඩුද? අපි උදාහරණයක් විදිහට මේ අවුරුදු සමයේ රතිඤ්ඤා පත්තු කරගෙන නැත්තම් පොඩ්ඩක් හවසට සාජ්‍යයක් එහෙම දාලා ගුටි බැට හොමාරු කරගෙන කී දෙනෙක් නම් ජීවිත අහිමි කරගන්නවද? මහා මාර්ගවල සිදුවෙන අනතුරු කොච්චර අවම වෙලා තියෙනවා. මරණ 7යි දැනට කොරෝනා වලින් වාර්තා වෙන්නේ. පැහැදිලිවම. අනිත් එක පවුලේ අයත් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න අපිට වෙලාව ලැබිලා තියෙනවා. අපිට උදේ නැත්තම් සමහර දරුවෝ දකින්නේ අම්මව පැය භාගයයි. උදේ පාන්දර අම්මයි තාත්තයි ගෙදර යනවා පාන්දර 5ට විතර බස් එකට බත් මුලත් බැඳගෙන ගිහිල්ලා රැට රැ වෙලා එනවා. ළමයෙක්ගේ දුකක් සැපක් අහන්න, ළමයෙක් එක්ක ආදරේ බෙදා ගන්න, හස්බන්ඩ්ට නැත්තම් වයිෆ්ට ස්වාම පුරුෂයාට බිරිඳට කතා බහ කරලා දරුවෝ ගැන තීරණයක් ගන්න, පවුල ගැටලුවක් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. අපි මැෂින් වගේ. නමුත් අද අපිට වෙලාවක් තියෙනවා. අපිට පවුල ගැන හිතන්න වෙලාවක් තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය පොතපත බලන්න අපිට වෙලාවක් තියෙනවා. ඔක්කොම නිවස එකට වාඩි වෙලා කෑම වේල් 3 නැතත් කෑම වේල් 2ක් හරි කන්න අපිට අද අවස්ථාව තියෙනවා. පවුලක් විදිහට අපිට එකමුතු වෙන්න ලැබිලා තියෙනවා. මේ අනිත් එක දැන් හැමෝම ගෙවතු වගාවට යමු වෙලා. මොනවා හරි හිටවනවා. පැලයක් හරි හිටවනවා. ඉතින් මේවා වාසි නෙවෙයිද? මේවා අපිට ලැබීම් නෙවෙයිද? අඩුම ගානේ සතිය දවස් 5-6 මහන්සි වෙන අම්මා තාත්තට වෙලාවක් නැහැ ගෙදර කාමරේ පිරිසිදු කරගන්න. ගෙදර ගබඩාව පිරිසිදු කරන්න. අද වෙලාවක් ලැබිලා තියෙනවා වත්ත පිටිය පිරිසිදු කරගෙන, ගෙදර පිරිසිදු කරගෙන, වටපිටාව අලංකාර කරගන්න. අපි අවාසි. ඊට පස්සේ වාසි. අවාසි ගැනත් මම නිකන් චූටි සටහනක් කරා. ඔබට අවස්ථාව දෙන්න 066 ඔබ එක්වන්නේ නින්නද සජීවී සංවාදයේ සමග අපේ මහජන විනය ගොඩනගන්නේ කෙසේද කියන කාරණායි කතා බහ කරමින් ඉන්නේ. දවසක් දෙකකින් පැයකින් දෙකකින් ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. මේ මොහොතේ රටේ ආරක්ෂක අංශ සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා කණ්ඩායම් සියල්ලම රට කොරෝනා වසංගතයෙන් ප්‍රස්ථාරයේ ආපසු නමා ගැනීම සඳහා විවිධ ආකාරයේ ප්‍රයත්න දරමින් ඉන්නවා. ඒත් එක්කම ඉතින් පස්සේ රටට උණු සියලු දේවල් එළවලු ප්‍රශ්නය හෝ වේවා, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රශ්නය හෝ වේවා, අනිකුත් ප්‍රශ්න විසඳීම සඳහා රජයේ කිසියම් කඩිනම් වැඩපිළිවෙළවල් සකසමින් ඉන්නවා. ගොවි ජනතාවගේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. බෙදා හැරීම සම්බන්ධ කටයුතු කරමින් ඉන්නවා. මේවා ඇතැම් දේවල් අපනයනය කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. දැන් මේවා රට ඉස්සරහට යෑමේ යම් යම් ලකුණු පෙන්눔 කරනවා. හැබැයි මේ සියල්ල කරන්න වෙන්නේ මේ ඇඳිරි නීතියට යටත් වෙලා ඉන්න මහ ජනතාව සමග. ඒ නිසා තමයි මහ ජන විනය වැදගත් වෙන්නේ. ඔවුන්ගේ ඉවසීම, ඔවුන්ගේ ශික්ෂණය වැදගත් වෙන්නේ. ඔවුන් සූදානම්ද මේ රට ඉස්සරහට ගෙන යාම සඳහා අනිත් අයට සහයෝගය දක්වන්නේ. ඔබගේ සහයෝගය මත තමයි අනෙකාගේ නිරෝගී භාවය රඳා පවතින්නේ. ඒ විතරක් නෙමෙයි මුළු සමස්ත සමාජයෙන් පවතින්නේ. අපි ගිහිලා එනම් කෙටි විරාමයකට මොරන් දී සිටින්න. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. මහජන විනය ගොඩනගන්නේ කෙසේද? මේ රට තුළ අද සංවාදයයි 066 ඔබට අවස්ථාව දෙනවා. ඔබේ ගැටලුවට, ඔබේ ප්‍රශ්නයට එන්න පුළුවන් ඔබට මැදිරියට. අපි දැන් ඔබතුමන් කිව්ව කාරණා අපිට පිළිගන්න පුළුවන්. දැන් කෙනෙක් මේක යහපත් විදිහට බාර ගන්න පුළුවන්. මේ අවුරුද්දත් අපි හොඳට සැමරුවා කියලා ඒ බාර ගන්න පුළුවන්. හැබැයි මේ තව පැත්තකින් මිනිසුන්ගේ නිෂ්පාදන ශාස්ත්‍රයේ කඩා වැටිලා. මිනිසුන්ගේ භාණ්ඩ හා සේවා හුවමාරුව, ඒ සේවා යාන්ත්‍රණ ඇන හිටලා. දැන් අත්‍යවශ්‍ය සේවා නමින් මේ රට ගෙනියන්න ඕන සේවා හැරෙනකොට ආපහු දැන් මිනිස්සු
දැන් අපි පහුගිය කාලේ දැක්කා මේ ඇඳුම් නීති ලිහිල් කරනකොට මිලදී ගැනීම ස්ථානවල නෙවෙයි උගස් බඩු ස්ථානවල තමයි මිනිස්සු මුදල් නෑ මිනිස්සුන්ට ලොකු හිගයක් එනවා. දැන් ආණ්ඩුව සල්ලි බෙදනවා කියලා කොයිතරම් බෙදන්නද? දැන් මේ තත්වයක් එක ජනතාවට නැවත බලපාන්නේ නැද්ද? ඇත්තට මේක ප්‍රධාන කාරණයක් නෙවෙයිද? ඔවුන් එක තැනම රැඳවීම. දැන් අපි දන්නවා ඔබ දන්නවා මිනිස්සු සංචාරය කරන මිනිස්සු මාසයක් එක තැන ඉන්නකොට මිනිස්සුන්ට දැනෙන එහෙම කියන්නේ යහපත් විදිහට දැනනවා වගේ මිනිස්සුන්ට අයහපත් විදිහට දැනෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්. ළමයින්ට හිංසනය වැඩි වෙලා තියෙනවා. තමයි පවුල් අතර ආරවුල් යම් ප්‍රමාණයකට වැඩි වෙලා කියලා ඉවෙන සමාජ පරිශ්‍රණ බිහි වෙලා තියෙනවා. දැන් මේවත් අපිට සමාජයට පොඩි ගැටලු නේද? ඒවා සමාජ ගැටලුවට වැඩෙනවා නේද? ඒක මේවා කිසියම් පාර්ශ්වයක් අගතියටපත් වෙනව නේද කියන කාරණේ ඔබ විමසන්නේ. මට හැමතෙමට යන්න ඉඩ දෙන්න. අයවන ඔබට අයවන මහත්තයා. ඔව්. ඔව් මම දිනේ මරෝකෙන් කතා කරන්නේ මහත්තයා. ඔව් කතා කරන්න. ඔබතුමාලා කියනවා මමත් යෝජනා කරා මහත්තයා මේ ඇත්තටම දැන් 2000ක් තියෙනවා. ඉතින් මේක දැන් දවසක් දැන් මෙහෙම කරත් මහත්තයා මේ දවස් දෙකක් විතර ඒ කියන්නේ ඇඳගෙන කියලා දාන ඒකකොට මිනිස්සු එක්ක පදබද වීමක් නෑ නේද? මම දන්නේ ඔව් ඔබේ අදහස කෙටින් කියන්න. මේ දැනට දැන් මේ පැය 10ක් වගේ නේද අපිට කාලය දෙන්නේ මේ කියන්නේ ඇඳගෙන ජීවත් කරලා. ඔබ දැන් සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර මිනිස්සු මෙච්චර ප්‍රබල වෙන්නේ නැහැ නේද? ඔව් අපි ගැන සංවාදයට ගමු. අපි ගැන කතා බහ කරමු. මේ කතා බහ ඇතුළේ තමයි බොහෝ දේවල් පෝෂණය. බොහොම ස්තුතියි ඔබට කතා බහ කළාට. දැන් අර කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් මෙතුමා තව යෝජනාවක් කරන්නේ මම හිතන්නේ දැන්. දැන් ඒතකොට දැන් මේ ක්‍රමවේද මම හිතන්නේ සක්සමෙන් ඉන්නවා. මේ අධිකාර ජනාධිපතිතුමන් ඇතුළු කාර්යසාධක කමිටු නිතර රැස්වීම් තියමින් සමහර මාධ්‍යයෙන් ඔබට නිතිපතයි තොරතුරු එළියට එන්නේ නැතුව ඇති. නමුත් මේ නිතරම අභ්‍යන්තරයේ මේ පිළිබඳ සංවාද සාකච්ඡා පවතිනවා. කොහොමද රට අරින්නේ කියන කාරණා වගේම මොන විදිහෙන් ක්‍රමානුකූලව ජනතාව සමාජගත කරන්නේ. නැවත ආයතනගත කරන්නේ. එක්රැස්වීම පාලනය කරමින් කිසියම් දුරස්ථකරණය ඇතුලේ කොහොමද රට ඉස්සරහට ආය ජනතාව සමීප කරන්න කියලා සංවාදයක් තියෙනවා. ඉතින් දැන් අර ඒකත් එතුමාට මතක් කරන ගමන් දැන් මේ අගතියටපත් වෙන පාර්ශවයක් නැද්ද? ඇයි මේක මේ මිනිස්සුන්ට මේක දරා ගන්න බැරි ප්‍රශ්නයක් නැද්ද? අපි දැක්කා මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අත්අඩංගුවට ගන්නවා. හෙරෝයින් සහ අනිකුත් අපි මේ රටෙන් තුරන් කරන්න ඕන මේ මිහිතලෙන්ම ඉවත් කරන්න ඕන මත්ද්‍රව්‍ය වෙනදට වඩා අහුවෙන්න පටන් ගත්තා. මේ වැතුවේ මිනිසුන්ගේ ටිකක් විනය කඩා වැටීමක් නෙවෙයි තියෙන්නේ. මිනිස්සු පිරිහීමක් නෙවෙයි මේ දකින්න ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම. පොඩි කණ්ඩායමක් ඇති නේද අර වෛරසය බෙදන්න පොඩි කණ්ඩායමක් ඉන්නා වගේම මේ රටක් විනාශ කරන්න පොඩි කණ්ඩායමක විනය බලපාන්නේ නැද්ද? පැහැදිලිවම බලපානවා. අපි කිරි කලයකට එක ගොම බින්දුවක් වැටෙනවා නම් ඇති මුළු කිරි කලයේම සවුත් වෙන්න. අන්න ඒ වගේ දැන් අර උදාහරණයක් විදිහට ඇඳිරි නීතිය දවස් දෙකකට ඉවත් කරනවද දවසකට ඉවත් කරනවද පැයකට ඉවත් කරනවද කියලා තීරණය වෙන්නේ මේ අපි හැසිරෙන විදිහ මත. ඒක සමාජයේ වගකීමක්, ඒක ප්‍රජාවගේ වගකීමක්, ඒක රටවැසියගේ වගකීමක්. නැත්තම් රජයකට පුළුවන් ඇඳිරි නීතිය අවශ්‍ය නැහැ මුළු රටම ඇරලා තියන්න පුළුවන්. නමුත් එහෙම වුණොත් අවසානයේ අගතියටපත් වෙන්නේ කවුද? මහ ජනතාව. අපි දිවි අහිමි කරගන්නේ කවුද? අපේ සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්. අපේ ඥාතියෝ හිත මිත්‍රාදීන් දුව පුතා වෙන්න පුළුවන්. අම්මා තාත්තා ආච්චි සීයා වෙන්න පුළුවන්. එතකොට මේ தත්ත්වය කළමනාකරණය කරගන්න අවශ්‍ය නිසා තමයි මේ ඇඳිරි නීතිය පනවන්නේ. එතකොට මේක මේ කැමැත්තෙන් කරන වැඩක් නෙවෙයි. නමුත් අකමැත්තෙන් හරි අපි ඇත්තට යථාර්ථයට මුහුණ දෙන්න ඕන. මේ වසංගතයෙන් රට මුදව ගන්න නම් ඒ රජය ගන්න වැඩපිළිවෙලට අපි අනුගත විය යුතුයි. මොකද රජයක් විදිහට මේ වැඩපිළිවෙල ගන්නේ ඒ ශේෂ්ත්‍රවල ඉන්න විශේෂඥයන්ගේ උපදෙස් මත. මේ අවස්ථාවේදී ඒ සෞඛ්‍ය බලධාරීන් මේ වසංගතයෙන් රට මුදවන්නේ කොහොමද කියලා අවශ්‍ය කරන උපදෙස් ලබා දෙනවා. ඒ ලබා දෙන උපදෙස් තමයි රජයක් විදිහට ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒ ක්‍රියාත්මක කරලා අපි මේ ප්‍රතිඵල අත්විඳිනවා නම් අපිට මොන ප්‍රශ්න මොන ගැටලු තිබ්බත් අපි මේක ජයග්‍රහණය කරන්න ඕන. වෙන ප්‍රශ්නයක් වගේ නෙවෙයි මේක. මේක ජීවිතයත් මරණයත් අතර සටනක් මේ තියෙන්නේ. නිරෝගීකමත් ලෙඩවීමත් අතර ප්‍රශ්නයක් මේක තියෙන්නේ. ඒ නිසා අපි ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන්න පුළුවන්. මනුස්සයන්ට ඒගොල්ලන්ගේ තැන්පත් ධනය වැය වෙන්න පුළුවන්. නමුත් උදාහරණයක් විදිහට ඔබ කලින් කිව්වා බඩු උගස් කරන තැන්වල අපි පෝලිං දකින්නවා කියලා. හැබැයි ඔය පෝලිං අපි දකින්නවා අප්‍රේල් මාසේ වෙනත් වසරවලදීත් අපි දැක්කා. මොකද අවුරුදු කන්න මිනිස්සු තඹුන්ගේ තිබ්බ කනකර උගස් තියලා අවුරුදු කෑවා. හැබැයි මේ සැරේ කනකර උගස් තිබ්බේ අවුරුදු කන්න නෙවෙයි. තමුන් කාල ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර වේල සපය ගන්න.
එතකොට එක පැත්තකින් අපේ තැන්පත් ධනය වැය වුණා. ඒක පිළිගන්න වෙනවා නිරායාසයෙන්ම ඕන කෙනෙකුට පිළිගන්න වෙනවා. තමුන් තැන්පත් කරලා තිබ්බනම් ධනයක් ඒක වැය වෙනවා. මොකද ඒ ගොඩෙන් අඩු වෙනවා මිසක ගොඩ පිරෙන්නේ නැහැනේ. ගොඩ පිරෙන්න නම් අපි එළියට යන්න ඕන. අපි මොනවා හරි රැකියාවක දෙන්න ඕන, වෘත්තියක දෙන්න ඕන, ව්‍යාපාරයක් කරන්න ඕන. ඒ වෙනකොට තමයි අපේ තැන්පත් ධනයක් අපිට එන්නේ. ඉතින් එහෙම නැති වෙලා අපේ තියෙන ගොඩ අඩු වෙනවා. නමුත් අපේ ජීවිතේ බේරිලා ආර්ථිකය එහෙම බැලුවොත් එහෙම අපි බැමිණිටියා සායට මුණ දීපු මිනිස්සු, අපි යුද්ධවලට මුණ දීපු මිනිස්සු, මේ වගේ ව්‍යසන වලට මුණ දීපු මිනිස්සු. නමුත් අපි ගොඩ ආවා. ඉතින් රටක් විදියට එකට හිටගත්තොත් අපි බෙදිලා වෙන් වෙලා කැඩිලා බිඳිලා නොඑක් මතවාද ඔළුවේ පුරෝගෙන වෙන් නොවි එකට හිටගත්තොත් මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම පහසු නෑ. දැන් අපි කිව්වෝ දැන් හිතුවොත් එහෙම දැන් යුද්ධයකදී අපි අපේ ආසන්නම උදාහරණ යුද්ධය කාල සීමාව ගත්තාම රටට ප්‍රශ්නයක් තිබුණා තමයි. හැබැයි තුරුණැගෙනහිර සුවිශේෂී තත්ත්වයන් ටිකක් තිබුණේ. ඒකට මේක ලෝකයේ තත්ත්වයක් තිබුණේ නෑ. ලෝකයෙන් අපිට සමහර දේවල් ගෙන්න ගන්න පුළුවන්. දැන් මේ වෙනකොට මේ ඉන්දියාව වසා දමන තත්ත්වය, ඇමරිකාවේ මේ දිනපතා මේ ඉහළ යන මරණ සංඛ්‍යාව, මිලියන ගණනින් හමුවන රෝගීන් සංඛ්‍යාව, මේ පූර්ව දෙස බලාගෙන ඉඳද්දි මේ පුංචි ශ්‍රී ලංකාවේ අපිට තව භීතියක් ඇති වෙනවනේ. එතකොට මේක කිසියම් ආකාරයේ හැරවුමක් කරගන්න ජනතාවගේ විනය වැදගත් වෙනවනේ. අනිවාර්යයෙන්. එතකොට ඒක කොහොමද මේ රට තුළ මේ ඇඳිරි නීතිය ඇතුලේ හෝ වේවා කුමන හෝ සංස්කෘතියක් ඔබ කිව් දාර්ශනික පදනම මත හෝ මේක හදන්නේ කොහොමද කියන තැනට අපි ජනතාව උහුරු කරන්නේ කොහොමද? මට සමා වෙන්න මේ අමුතුමකට යන්න ඉඩ දෙන්න. අයවන ඔබට ප්‍රේමදාස් මහත්මයා අතුරුගිරියෙන් ඔබ කතා කරන්නේ. ඔව් අතුරුගිරියෙන් කතා කරන්නේ. රූපවාහිනී හමුදායි මහත්තයා කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා දුරකථනයෙන් අපි දෙපාර්ශ්වයට කතා බහ කරන්න පුළුවන්. ඔව් දුරකථනයේ ඔස්සේ කතා බහ කරමු අපි. ඔව් ඔබව හොඳින් ඇහෙනවා කතා කරන්න. මෙතන මහත්මයා මේ හොයන්න පුළුවන් අපිට මේ වැරදිච්ච තැන කොහෙද කියලා. ඔව්. ඔව් අපි ගැමි පරිසරයක් පිළිච්ච ගැමිය වෙච්ච මිනිස්සු. අපි අමුඩයක් ගහගෙන ගොවිතැනක් පතක් කරගෙන කාලා රෝගයක් නැතුව අපේ සාම්ප්‍රදායික මේ රෝග වලට තිබුණු යම් කිසි ක්‍රමවේද තිබුණා. අපේ කුඹුරු ගොවිතැනේද අපේ අනිත් රෝග වලට අපේ දෙයයන් කවිල්ලප්ලා වගේ දේවල්ද මේ හැම දෙයක්ම අපේ තිබුණා. දැන් අපි මේ දේවල් නැති වෙලා ගිහලා. දැන් මේ වැඩේ අපිට ගොඩක් හොඳ වැඩක් මේක. අඩු ගානේ අවුරුද්දකට මාසයක්වත් මේ නිරෝධානය කටයුත්තක් තියෙනවා නම් ඒක බොහොම හොඳයි. ඉතින් නමුත් මේ අපි කතා කරන්නේ මේ මිනිස්සු නැවත මේකෙන් පාඩමක් ඉගෙනගෙන අපේ ගැමි පරිසරයේ ගැමි විදියට කාලා බීලා කැඳ ටිකක් බීලා කොළ කැඳ ටිකක් බීලා ඔය රණවර පිළිමල් වතුර ටිකක් බීලා නැවත ඉඳීද නැවතත් ප්‍රයිස් බෑස් ගන්න විනාඩි 20 දෙනවට හරිද? ඔව් බොහොම පැහැදිලි. මම මේ මතක් කරලා දෙන්නේ. බොහොම පැහැදිලි ඔබතුමාගේ ප්‍රශ්නය. මම මේ ගැමි පරිසරයේ හැදිච්ච මිනිස්සෙක්. බොහොම පැහැදිලි ඔබතුමාගේ ප්‍රශ්නයත් අදහසක් තියෙනවා. ඇත්තටම අපි ආපසු රට අරිනවා කියලා යන්නේ මේ විනාශය දිශාවටද නැත්නම් ඔබ කිව්ව දැන් මේ කතාවෙන් අපි ඉගෙනගත්තු පාඩම් ඇතුලේ සමස්ත ජීවිතය රැකගන්න පුළුවන් නිරෝගී කම පිළිබඳ හිට ගන්න පුළුවන් තැනකටද අපි යන්නේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයේද නිදහස් සරල ජීවිතයකටද අපි යන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ඒතකොට දැන් මේ දෙක එකක් තමයි මේ ඇඳිරි නීතිය අභියස මිනිස්සුන්ට තියෙන විනය වගේම ඇඳිරි නීතියෙන් පසුව ජනතාව යන තැන සම්බන්ධව නිශ්චිත අදහසක් නැහැ. ඒතර මම කලින් කතා කරපු දෙත් එක්ක ඔබතුමාට ඔව් අතරම දැන් අපි එතුමාගේ ප්‍රශ්නට අපි උත්තරයක් දෙමු. ඒකත් එක්කම දැන් අපි කලින් කිව්වා අපි හැමදේම පිටරටින් ලැබෙනකන් බලා ඉන්න තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. හැබැයි මේ ලොක්ඩවුන් විල්ලත් එක්ක නව නිෂ්පාදන නව නිපැයුම් කීයක් ලංකාවෙන් එළියට ආවද? අපේ දේශීය වෙදකම නැත්තම් ආයුර්වේදය තුල මේකට බේත් කීයක් ඔසු කීයක් එළියට ආවද? අපි අර එතුමා සඳහන් කරා වගේ අපි අර බොහොම ආඩම්බරෙන් පැණිබීම ಜಾති බීවේ. බොහොම ආඩම්බරෙන් ලොකු නම් කියාගෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක යනවා නම් පත්තරේ මේක යනවා නම් අපි දරුවන්ට දුන්නේ ඒ වගේ දුවන්න නැත්තම් ඒ වගේ සෙල්ලම් කරන්න ඒ වගේ ක්‍රිකට් ගහන්න ඒ ප්‍රචාරණය වෙන ද්‍රව්‍ය තමයි නැත්තම් ශක්තිජනක පානයන් තමයි අපි දරුවට දුන්නේ. හැබැයි අවසානයේ හැරලා බලපුවාම අපේ පොල් වතුර ටිකට අපේ තැඹිලි වතුර ටිකට අපේ කුරුම්බ ගෙඩියට ඔය කිසිම පානයක් එක්ක හැරෙන්න බෑ කියන එක අද නවීන විද්‍යාවෙන්ම කොත්තමල්ලි ටිකට තියෙනවා. ඒ වගේම තමයි අපේ තිබිච්ච සෞඛ්‍ය පුරුදු
අපි පස්පංගුව කොත්තමල්ලි ටික එහෙම නැත්තම් රණවර ටික බෙලිමල් ටික බීපු ජාතියක් බීපු පිරිසක් අපේ සම්පත් ටික තියාගෙන අපි ගිහිල්ලා තියෙන්නේ කොහාටද? අපි බහුජාතික සමාගම් පිනවන්න එහෙම නැත්තම් අපේ රටේ තියෙන ධනය පිරරට ඇදිලා යන ආකාරයේ වැඩපිළිවෙළ සඳහා තමයි අපි හැමෝම ප්‍රශ්නේ යථාර්ථයක් නේ. දැන් මම තවදුරටත් ප්‍රශ්නේ සමීප කරොත් දැන් එකක් තමයි ජනතාවගේ විනය පිළිබඳව මේ ඇඳුරු නීති කාලය තුල වුණව කිසියම් ආකාරයකට හැසිරවීම සඳහා දාලා තිනවා යොමු කරලා තිනවා. ඒ අය එක කඩාගෙන එන්න හදන ස්වරූපයක් දකිනවා. ඉබී අතුරු ගලවලා ඒ කඩුළු අයින් කරලා ඉදිරියට මේ නිදහස ඉල්ලා සිටිනවා එකක් අපිට පේනවා. තව පැත්තකින් මේ ජනතාව මේ නිදහස ඉල්ලා සිටියත් දැන් මේ අනිත් පැත්තෙන් ඔවුන්ව රැගෙන යන්නේ කොතෙන්ටද කියලා කාටද සැලස්මක් තියෙන්නේ? දැන් තාම සෞඛ්‍ය පුරුදු ටික හදන්න හදනවා. හැබැයි ඉතින් එහා ජනතාව මේ නිදහස දීලා කොහෙටද යවන්නේ? ඔගේ මොනවද පරිභෝජන රට? මොනවද ආපහු මේක කෙටි කාලයකදී ශනිකව මේක අතහරියද කියලා බයක් නැද්ද අපිට හැමෝටම? මට සමාවෙන්න මේ නැවත ඇමතුමකට යන්න අවස්ථාව තියෙනවා. සරත් චන්ද්‍ර මහත්මයා හම්බන්තොටින් ඔබ කතා කරන්නේ අයබෝන්? අයබෝන් මහත්තයා. ඔව් කතා කරමු. ඔමාත දැන් අපි මෙහෙම අපිට පොඩි සතුටකුත් තියෙනවා. මොකද දැන් අහුගිය ආණ්ඩුව තියෙද්දි ඔව් ඔබතුමන් කතා කරන්න ඇහෙනවා. පහුගිය ආණ්ඩුව තියෙද්දි බැරි වෙලාවත් අර ආර්ථිකහාරය ආවිල්ල එක එක්කෙනාට බෝලේ පාස් වුණා. දැන් මේ අවස්ථාවේදී ඒ රජයේ පැවතුනා නම් ලංකාවේ කොච්චර ප්‍රමාණයක් මේ අවස්ථාවකට මරණයටපත් වෙලා තියෙන පුළුවන්ද කියලා පොඩ්ඩක් මිනිස්සුන්ට කල්පනා කරන්න පුළුවන් නේ. ඔව්. ඒ අතින් බලමුකද අපි ජීවිත හතක් නැති වෙලා තියෙනවා. නැති වුණත් අපිට සතුටුපත් වෙන්න පුළුවන් මේ අවස්ථාව රජයගෙන යන මේ ව්‍යායාමයට. මම කලින් බලාගෙන හිටිය අර නුවරදී මහත්තයෙක් කතා කරා මේ ඒ ඉන්ද්‍රනීති දායක සම්බන්ධව. ඔව්. ඒ මහත්තයේ ඒ යගේ දැනීමේ කර්මනේනේ. ඒ කියන්නේ අපේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔව් එක එකරගේ වටහා ගැනීම අවබෝධයන් කියවීම අනුව තමගේ ඔහුගේ ගැටලුව සහුන් දකින විදිය බොහොම ස්තුතියි ඔබතුමන් කතා කරාට. අපේ නැවත යනවා හොරන්ට. හොරණෙන් ජයශ්‍රී මහත්මයා ඔබ අපිට කතා කරනවා. අයබෝන්. ඔව් අනේ මේ ඔව් බොහොම හොඳයි මේ කාලෝචිත මාතෘකාව. දැන් මේ විනය ඇති කිරීම පිළිබඳ ප්‍රශ්නේ තියෙනවා. මේ දැන් අපි මේට පෙර කාලේ ගත්තාම මේ වෛද්‍ය වෘත්තිකයෝ සහ සෞඛ්‍ය සේවයේ අය සමාජයේ හංවඩු ගැවුවා. ඒගොල්ලෝ වැඩ වර්ධන කරනකොට මේ සමාජයේ ගැලපෙන්නෙම නැති පිටසක් සමාජයට හානි කර පිටසක් කියලා අපි සමාජ මතයක් හැදිලා තිබුණා. ඒගොල්ලන්ගේ වැඩ උපසමතාගෙන සාකච්ඡා කරන උසස් පින් ගැන කතා කරනකොට. ඔව්. ඊළඟට රටේ මිනිසුන්ගේ අවිශ්වාසයක් තියෙනවා ආරක්ෂක අංශ ගැන. විශේෂයෙන් පොලිසිය ගත්තාම මිනිසුන්ට විශ්වාස නැති ආයතනයක් හැටියට තමයි පත් වෙලා තිබුණේ. මිනිසුන්ට තිබුණ නීතිය ගැන පොඩි ගැටලු කිහිපයක්. නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම තිබුණා. ඒ කියන්නේ මහා මිනිසුන්ට නීතිය එක විදියක් ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ යනවා ගෙවීම් වාස්තුවකට. සාමාන්‍ය මිනිස්සු අනිවාර්යයෙන්ම බන්ධනාගාරයේ අර කුකුල් කූඩුවේ ඉන්න ඕනේ කියන එක. මිනිසුන්ට මේ නීතිය පිළිබඳ දෙවිට ගෞරව නැති නිසා තමයි ඇඳිරි නීතිය දාපුවාම ඔය 30000කට ආසන්න පිළිසක් එළියට ගිහිලා තියෙන එකක් බලධාරීන් පිළිබඳ විශ්වාසය නැතිකම. දැන් ඒකට ආවුරු වෙනවා සෞඛ්‍ය බලධාරීන් වුණත් ආරක්ෂක බලධාරීන් වුණත් උදේට කියන එක නෙමෙයි දවල්ට කියන්නේ. ඒක හෙට වෙනස් වෙනවා. සමහරු කියනවා මාස් 19 යන්න ඕනි කියලා. සමහරු කියනවා නෑ ඒක අත්‍යවශ්‍යම නැහැ කියලා. මිනිස්සු අතරමං වෙලා. ෆාමසි අරිනවා කියනවා. 9 ඉඳලා 5 වෙනකම් ඊයේ මම බෙහෙත් ගන්න ගියා. කොරෝනා ෆාමසි වහලා. ඔව්. එතකොට අදත් වහලා. එතකොට මෙහෙම වුණා මිනිස්සුන්ගේ බලධාරීන් අතර තියෙන ගොස්තවාගේ වැඩි වෙනවා මිසක් ලඟ වෙන්නේ නැහැ. මේකට දැන් අපි උදාහරණයකට ගත්තොත් මේ සමාජයේ දැන් ගම්මතේවා වසම් වල ඉන්න ගාමතේවල කුසලින්දාරි එතකොට සෞඛ්‍ය නිලධාරි මේ ඔක්කොම කණ්ඩායම ඒකාබද්ධ වෙලා ගිය වැඩපිළිවෙලක් අපි රට පුරා දැක්කේ නැහැ. එහෙම කියනනම් මේ වසංගතයේ මෙච්චර ව්‍යාකූල වෙන්නේ නැහැ. ඉතින් අර මේ සංවරයක් නැති පිටකට නෑ. හැබැයි ලංකා ඉතිහාසයේ අදිරි නීතිය කඩ කරපු වාර්තාගත තත්ත්වය මේක. මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සුන් හැබැයි මේ අපි මෙතුමා කිව්වා මේ වාසි
වාදගීතියක් වාදී අගය කරන්න ඕනේ. මොකද දැන් මේකෙන් පන්නරේ බලධාරීන් ගන්නවා. දැන් අපිට තේරෙන්නේ බල විනයක් තියෙනවා කියලා. මොකද මේ පාලකයෝ දැම්මම අපිට පේනවා මේ මැතිවරණ ඉලක්ක කරගෙන දැම්මම තණ්ඩු වෙන්න පටන් ගන්න තියෙනවා. මේ ආපු වාසිය මේ රටට සුනාමියෙන් ආපු වාසිය ගත්තේ නෑ අපි රටකට. දැන් මේ ආපු අසංගතේ වාසිය ජාතියක් ඇතුළත ගොඩ නැගෙන්න අපිට මේ විනය සංවරකම විශ්වාසය ආත්ම විශ්වාසයට එකම ගෙවත් දැන් අපේ ගෙදර මමයි නෝන වවනවා මම වතුර දානවා. ඉතින් අපි උස්ම ගන්න නැතුව හිටියේ දැන් මාසයක් තිස්සේ අපි විනය ගරුකෝ නීතියට ගරු කරගෙන ඉන්නවා. හැබැයි අපිට පේනවා විනයක් නැති පිරිසක් බයිට කරලා අරගෙන ත්‍රිවිල් අරගෙන කඩාගෙන යනවා. පොලිසිය හිතවත් මාසුරිකෝ ඒගොල්ලෝ අර මොන හරි කරගන්නවා. තව කවුරු හරි බලධාරීන් අඳුරනවා නම් ඒගොල්ලෝ අර ඒගොල්ලන්ගේ වැඩවලට යනවා. හැබැයි නීතියට ගරු කරන පිරිස හාල් ටික ගන්නේ බොහොම අමාරුයි. අත්‍යවශ්‍ය දේවල් ගන්නේ බොහොම අමාරුයි. ඔක තමයි මට මේ දැනට මේ දවස් ටිකේදී විනය ගරුක සමාජයක් හදන්න මේක හොඳ අවස්ථාවක්. මේක ඉතින් බලධාරී තමන් කුලල් කා ගන්න නැතුව රට ඇත්තටම අවංකව මේ මිනිස්සුන්ට ආදරේ නම් මේ වෙලාවේ කරන්න ඕන ඔක්කොම ඉතිලා සමාජයට ආදර්ශයක් දෙන්න ඕන අපිට ඕනේ රට. අපි ජාතියක් හැටියට. ගොඩනැගිලි කියන එක තමයි මට කියන්න තියෙන එකේ බොහොම ස්තුතියි අවස්ථාව. බඹසෝතේ අංග සම්පූර්ණ අදහසක් ඔබතුමාට ඉදිරිපත් කරන්න. අපිට දැන් පැහැදිලිවම අපදේශ බලන්න කාලයක් දීලා තියෙන්නේ. අපිව මුණගස්ස ගන්න පුළුවන් අප ජීවිතය ඇතුලේ. ඒක ඊටාම වටින කතාවක්. තව පැත්තෙන් ගත්තාම මේ අපි හැමෝටම කෙසියම් ආකාරයක දරා ගැනීමක් අල්ලා ගැනීමක් තියාගන්න පුළුවන්ද මේ කාරණය ඇතුලේ කියන කාරණේ. දැන් මේ දිගින් දිගට මේ කඩාන යන මිනිස්සුත් එක්ක ගත්තාම දැන් අර කලින් නිතරම ප්‍රශ්නයක් මැද අපිට අමුතුමක් එනවා. දැන් ඔබට මොකද්ද මේ සම්බන්ධව ඊටම වටිනා අදහසක් මම හිතන්නේ අපේ ඉදිරිපත් වුණේ අවසානයේ ඇමතුම ගත්ත කෙනාගේ. ඒක ප්‍රායෝගික තත්ත්වය තමයි එතුමා ප්‍රකාශ කර යම් මෙහෙමයි හැම දෙයක් අතරම අපි කැමති දේවලුත් අකමැති දේවලුත් සිද්ධ වෙන්න පුළුවන්. සියලුම ක්‍රියා හැමදේම 100% නිවැරදිව ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. එකක් තමයි ඒකට ප්‍රධාන හේතුව අපේ විනය. අපි අද මේ කතා කරන මාතෘකාව. ඒ විනය කියන එක ගත්තාම මගේ මේ පෞද්ගලික විනය කියන එක පමණක් නෙවෙයි. පෞද්ගලික විනය තුල තමයි අපි ගෙදරටලා නිවසටලා හිටියා දීලා තියෙන උපදේශ ටික පිළිපැද්දන්න පෞද්ගලික විනය. නමුත් මේ ප්‍රශ්නේදී ඒක තමයි මම එන්නේ. මේ ප්‍රශ්නේදී විනය කියන කාරණේ ලඝු කරන්න බෑ මේ පෞද්ගලික විනය කියන කාරණේට. ඒතර මේ ප්‍රශ්නේදී අපේ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයේ විනය රාජ්‍ය නිලධාරීන්ගේ ඒ පවතින අවශ්‍ය කරන විනය සහ දේශපාලන අධිකාරිය හෝ එහි රජයේ පවතින ඕන විනය සහ අනිකුත් අවශේෂ අත්‍යවශ්‍ය සේවා වෙන්න පුළුවන් ඒ අයගේ පවත්වන්න ගත යුතු විනය. මම මේ විනය කියන එකෙන් අදහස් කරේ ඒගොල්ලන්ට යම්කිසි අපි හිතන්න රාජකාරියක් බාර දෙනවා. මෙන්න මේකයි රාජකාරිය. ඒ කාර්ය කරා නම් අන්න රයිට් ඒකත් එක්තරා විනය ක්‍රියා මාර්ගයක් තමයි. ඒ අවශ්‍ය කරන කාර්ය සිද්ධ වෙලා. නමුත් මේ සියලු අංශ ආයතනවල ඒ විනය ඒ විදිහටම පවතිනවද කියන එක අපිට දෙපාරක් හිතන්න අවස්ථාවක් මේක. අපේ ඇස් ඇරෙන අවස්ථාවක්. අපි මම දිගටම දැන් ගත්ත තරකයක් නෑ ආරක්ෂක අංශ සහ අනිකුත් අය මේ සම්බන්ධව හැසිරිච්ච ආකාරය සම්බන්ධව. හැබැයි මේ ජනතාවගේ හැසිරීම දැන් මාතෘකාවම වෙන්නේ මහජන විනය කියන කාරණේ. අනිවාර්යයෙන්. මහජන විනය ඇතුලේ මහජන විනය නැති තමන්ට මේ රෝගේ වැළඳුණා නම් ඒ වැළඳුණු කෙනා සූදානම් නැහැ තමන්ට ඒක වැළඳුණා කියලා පිළිගන්න. මේ නිසා අපිට ඇතැම් විට මේ සිංහල අලුත් අවුරුද්දත් අහිමි වෙනවා. මේ සඳහා පුද්ගලයෙක් දෙන්නෙක් බලපාන්නද 3 දෙනෙක් බලපාන්නද. එතකොට දැන් මේ මහජනතාවගේ හැසිරීම නෙවෙයිද තවදුරටත් රටේ මේ වසා දැමීම දීර්ඝ කරලා දැන්. එතකොට තමයි අපි දැන් මේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා වගේම රටේ ජනතාවගේ දිවි පැවැත්ම ඇතුලේ කිසියම් දේවල් ටිකක් ගොඩනගන්න මොකක්ද දරන දේ මොකක්ද කරන්නේ අපි ඒ සම්බන්ධ කොහොමද අපි ගොඩනගන්නේ? ඒක තමයි හොඳ දෙයක් කිව්වා. අපි මේ කොරෝනා හැදුනා කියන්නත් බය. හරියට නිකන් මේක මේ AIDS HIV වගේ තත්ත්වයක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් මේක ඇවිල්ලා එහෙම බය වෙන්නවත් එහෙම ප්‍රකාශ නොකර ඉන්නවත් ලැජ්ජ වෙන්න ඕන ලෙඩක් නෙවෙයි. මොකද මේක අපේ මේ අනවශ්‍ය හැසිරීමක් හින්දා ලැජ්ජා විය යුතු හැසිරීමක් හින්දා හැදෙන ලෙඩක් නෙවෙයි. මේක අපේ ඇත්තටම අපේ තියෙන අන්තර් මේ මානව සම්බන්ධතාවය කළමනාකරණය කර ගැනීමේදී ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ අපිට දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව කටයුතු කිරීම තුළ රෝගය බෝ වෙන්න හැකියාවක් තියෙනවා. නමුත් අපි
ඔබ සඳහන් කරපු විදිහට මේ ස්වයං විනය කියන එක පවත්වා ගත්තා නම් මේ රටේ මහ ජනතාව විදියට අපේ අතේ තීරණය තියෙන්නේ කවදද මේ රට ලොක්ඩවුන් එකෙන් අයින් කරගන්නේ. අපේ අතේ ඒ වගකීම තියෙන්නේ ඒ අවශ්‍ය දීලා තියෙන ඒ සෞඛ්‍ය පුරුදු ටික ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරලා ඒ සෞඛ්‍ය බලධාරීන් දෙන උපදෙස් ටික ඒ ආකාරයෙන් ඒ විදිහට අනුගමනය කරලා රජයට ඒ අවශ්‍ය සහයෝගය ලබා දීලා අපේ ස්වයං විනය ඇති කර ගැනීම. ඒතකොට මේ ස්වයං විනය ඇති කර ගැනීම තුලින් අපිට ඇඳිරි නීති ඉවත් කරගන්න පුළුවන්. අපේ රටේ රෝගීන් වාර්තා වෙන්නේ නැත්තම්, අපේ රටේ මරණ සිද්ධ වෙන්නේ නැත්තම් එතනදී සෑහීමකටපත් වෙන්න පුළුවන්. රයිට්. මෙන්න මෙතන ඉඳන් අවශ්‍ය නැහැ ඇඳිරි නීතිය. රයිට්. අපි වැළුවා තව දින 14ක්ද 21ක්ද 17ක්ද සෞඛ්‍ය බලධාරීන් තීරණය කරાવી. අවසාන රෝගියා හමු වීමෙන් පසුව ඔවුන් තීරණය කරાવી. මෙතන ඉඳන් අපි මේ දින ගාන බලනවා. ඉතින් පස්සේ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය තත්ත්වයෙන් අපිට කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒ සාමාන්‍ය තත්ත්වයට එන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරන්න පුළුවන් කාටද? අපිට ඕන කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන්. නමුත් පිළිපදින්නේ මහ ජනතාව. ඒ මහ ජනතාව ඒක පිළිපැද්දොත් මහ ජනතාව ඒ ස්වයං විනය කියන එක ඇති කරගත්තොත් ඒ ස්වයං වාරණය දාගත්තොත් විතරයි අපිට මේ ප්‍රශ්නේ එළියට එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තව කතා කර කර ඉන්න මේක 6 මාසයක් විතර. දැන් අර අන්තිමට අපිට අමතුමක් ලැබුණ මේ මහත්මයා කිව්ව කාරණේදී දැන් දිගින් දිගටම මිනිස්සුන්ට නීතිය පිළිබඳව මේ නිලධාරීන් පිළිබඳ විශ්වාසය බිඳ වැටීම වගේ කාරණා බලපාන්නේ නැද්ද මිනිස්සු මේවා කඩාගෙන ඉස්සරහට යන්නේ? මිනිස්සුන්ට දැන් මේ ඒවා බලපෑවේ නැද්ද? අනිවාර්යෙන් බලපාන. තුන්වෙනි ලෝකේ රටක් විදිහට ගත්තාම අපේ හැම දෙයක්ම 100%යි කියලා මම කලින්ත් එකයි කිව්වේ නිවැරදි කියලා අපිට කියන්න බෑ. අපේ රාජ්‍ය ආයතන අඩුපාඩු තියෙන්න පුළුවන්. අපේ අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි තාමත් දියුණු වෙමින් පවතින රටක්. ඉතින් මේ දියුණු වෙමින් පවතින රටවල් තුල ක්‍රියාත්මක වෙන යම් යම් සිද්ධි දාමයන් සහ ක්‍රියාවලින් පිළිබඳ ඔබට මට ඒ වගේම එතුමට අවබෝධය තියෙනවා. ඒ තුල අපි දකිනවා යම් යම් රාජ්‍ය ආයතන වේවා පෞද්ගලික ආයතන වේවා අඩුපාඩු අපි දකිනවා. දැන් අපි කොච්චර වුණත් ලංකාවට මේ ගේන්න එපා කියනවා කල්ලිකුත් තුන ආහාර හෝ වෙනත් දේවල්. නමුත් අපි දකිනවා අරන් එනවා. අපි දකිනවා ඒවා පැක් කරනවා. ඒවා සුද්ධ කරනවා. ආපහු වෙළඳ පොළට නිකුත් වෙනවා. අපි දන්නවා මේක වැරදි වැඩක්. මේක එපා. මේකට නීතිත් තියෙනවා. නමුත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. මොකද මේ අස්සෙන් රෙන්ගන්න පුළුවන් ක්‍රමවේදයන් සූක්ෂම විදියට ජාවාරම් කරුවන් සකස් කරගන්නවා. නමුත් අපිට කාටද දැන් අපි කියමුකෝ කෙනෙක් වේගයෙන් යන්නේ හදිසියෙ කිරි පැකට් එකක් ගන්න වෙන්න පුළුවන්. මං කියන්නේ කිරි පැකට් එකක් නැතුව ඉන්න පුළුවන් වෙන්න පුළුවන් මිනිහෙකුට. එතකොට දැන් කවුද ඒව හදන්නේ? එම මනෝභාවය හදන්නේ දැන්. අපි දැන් දුටුවා දැන් උදහමුදාව වගේ කණ්ඩායම් ජනතාවගේ රසවින්දනය සඳහා බොහෝ වැඩ කටයුතු කරනවා. බොහොම අගයන්න ඕනේ කාරණා. ඒත් ඔබතුමාලගේ සේවය අපි බොහොම අගයනවා. ආරක්ෂක අංශවල කැපවීම බොහෝ සෙයින් අගයනවා. හැබැයි දැන් ඒ වගේම මේකේ අඩුපාඩු පාර්ශ්වනුත් තියෙනවා. පැහැදිලි. ඔබතුමා හොඳ ප්‍රවේශයක් ලබා ගත්තේ. ඇත්තටම අපිට ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සෞඛ්‍ය අංශ ගැන අපි කතා කරා. අපි දන්නා ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද කියන. හැබැයි ඊළඟට මේකේ තව කාර්යභාරයක් එනවා. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් තමයි අපි බොහෝ වෙලාවට මේ රෝගය දැන් මේ වෙනකොට මැඩලන්න උත්සාහ කරන්නේ. හැබැයි අපිට බැරිද අපේ දේශීය වෙදකම සහ ආයුර්වේදයත් ඒහා සමගාමීව ඉස්සරහට අරගෙන අපේ සමහර ගම්වල ඉන්නවා විශ්වකර්ම වෛද්‍යවරු. දේශීය මේ වෙද මහතුරු අපේ ඉන්නවා. ඉතින් ඔවුන්ගේ දැනුමත් මේ සඳහා සංකලනය කරගත්තා නම් අපි කියන්නේ මේ අවස්ථාව විතරක් නෙවෙයි ඉදිරියට ක්‍රමානුකූලව මේ දැනුම බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක සංකලනය කරගත්තොත් මේ වගේ තත්ත්වයන් මීට වැඩි හොඳට කළමනාකරණය කරගන්න. ඒ වගේම කාර්යභාරයක් තියෙනවා මනෝවිද්‍යාඥයන්ට. මනෝවිද්‍යාඥයෝ දැන් ඇත්තටම අපි ලොක්ඩවුන් වල ගෙවල් වල ආතතිය සමහර ලාවට ඇති වෙන්න පුළුවන්. මනෝවිද්‍යාඥයන්ට තියෙන වගකීමක්, සමාජ විද්‍යාඥයන්ට තියෙන වගකීමක්. මේ වෙලාවේ අපේ ඒ මානසික ආතතිය මිදිලා ඒ මානසික තත්ත්වය තියාගන්න මොනවද කරන්න ඕනේ? ඒ උපදෙස් දෙන්න ඕන රජයට ඒ උපදෙස් ලබා දීම ඔවුන්ගේ වගකීම ඔවුන්ගේ යුතුයකම. ඒ වගේම රජයක් විදිහට ඔවුන්ව කන්සල්ට් කරන එක නැත්නම් ඒ අවශ්‍ය උපදේශනේ අවශ්‍ය අංශ වලින් ගන්න එක. අනිත් කාරණේ තමයි අපි ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. අපි ආර්ථික විශේෂඥයෝ සැලසුම් කරන්න ඕන. රයිට්. අපි මාස දෙකක් ලොක්ඩවුන් වෙලා හිටියා රට. එහෙමනම් රට මේ ආර්ථික අවගමනය අපි නැති කරගෙන කොහොමද අපි ඉස්සරහට යන්නේ? මේ ආර්ථිකය කළමනාකරණය කරගන්නේ කොහොමද? කෘෂි කර්මාන්තය කළමනා කරගන්නේ කොහොමද? අධ්‍යාපනයෙන් බලන්න ඕන. රයිට්. මාස ගාණක් පාසල් වැහුවා. කොහොමද අපි ඒක අවම කරගෙන අපි ඉස්සරහට යන්නේ? කොයි විදිහටද අපි මේ දේවල් කරන්නේ? ඉතින් ඒ නිසා මේක රටේ විද්වතුන්ගේ බුද්ධිමතුන්ගේ සංවාදයට බඳුන් විය යුතු කාරණයක්. ඒ වගේම මේක ප්‍රායෝගික විය යුතු කාරණයක්. එහෙම නැත්නම් අපිට ඕන තරම් න්‍යායන් ගේන්න පුළුවන්. න්‍යායන් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒක අපිට ගැළපෙන අපිට විසඳුමක් ලැබෙන
ප්‍රායෝගික තත්ත්වය තුළ තියෙන කාරණයක් වෙන්න ඕන. ඒකේ වගකීම විශේෂයෙන්ම රජයක් විදිහට මං කියන ඒ අවශ්‍ය ප්‍රාඥයින් පිරිසත් එක්ක සාකච්ඡා කිරීම, ඔවුන්ගේ උපදෙස් සහ ඒ අවවාද අනුශාසනා වේවා ඒ දේවල් වලට අනුගත වෙලා කටයුතු කිරීම. මම හිතන වර්තමානයේ වෙන විට අතිගරු ජනාධිපතිතුමා ඒ ක්‍රියාවලිය තුළ ඉන්නවා. ඒ නිසා තමයි අපිට මෙතෙන්ට එන්න ඇත්තටම හැකියාව ලැබිලා තියෙන්නේ. මම හිතන්නේ ඒක තවත් වර්ධනය වුණොත් මේ ප්‍රශ්නය අපිට ගොඩින් බේර ගන්න පුළුවන් මේ යන තත්ත්වයෙන්. බොහොම සන්තෝෂ වෙන්න පුළුවන් ලෝකයේ ආදර්ශමත් තැනක තමයි අපි දැනට ඉන්නේ. හැබැයි මේ ඉන්නේ ඇතුලේ අපි දන්නවා ඒ සන්තෝෂ වෙන ගමන් ජනතාව මේක කඩාගෙන බිඳගෙන යන්න හදනවා නම් හැබැයි කඩාගෙන බිඳගෙන යන්නේ කොහෙටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතෙන්ට නිශ්චිත වශයෙන්ම අපිට විසඳුමක් අවශ්‍යයි. ආපහු ජනතාව ගිහිල්ලා පරණ ජීවිතවල පැල කරොත්, වුන් පරණ ජීවිතවල පදිංචි කරොත් අපි දන්නවා විශාල බෝඩෝන් රෝග ගොඩක් මැද්දේ අපි හිටියේ. අපි දියවැඩියාව එහෙම නැත්නම් අදිරුදර පීඩනය, තවත් පැත්තකින් ගත්තාම වග්ගොඩු ආසාදන, හඳුනා නොගත්තයි කියන වග්ගොඩු ආසාදන මේවා. දැන් මේ වගේ මහා දැවැන්ත රෝග කන්දක් මැද ඉඳලා COVID-19න් පීඩාවට පත් වුණු ජනතාවට මේ කියා දෙන පාඩම ඇතුලේ අපි කොහොමද නිවැරදි ජීවන රටාවක් ඇතුලේ සබාදහමට එකඟ ස්වභාව විරෝධීන් නොවන ජීවිතයක් තෝරාගන්නේ කියන තැනට මේ අවුරුද්ද අපිව ගෙනලා තේනවා. මෙතනින් පස්සේ මේ සූර්ය වර්ෂේ අපිට හිතන්න පුළුවන් ද අලුත් ජීවිතයකට නවසඳ බලන්න පුළුවන් ද කියලායි අපි කල්පනා කරන්න ඕන වෙන්නේ. ඒකට අවශ්‍ය ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය වෙයි. ඒකට අදාළ නීති සම්පාදනය කරන්න වෙයි. එම නීති ඇතුලේ ජනතාවට විනයකට යටත් වෙන්න වෙයි. අපි ගිහිල්ලා එන්නම් අවසාන විරාමයට රැඳී සිටින්න අප සමග. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යය හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ. බොහෝ දෙනෙක් අපෙන් විමසා සිටින්නේ ඇමතුම් ලබා දීලා රට අරිනවද, රට අරින්නේ කවද්ද, රට අරින වැඩපිළිවෙල මොකක්ද කියලා. ඔබේ ගම හරි ඔබේ රට හරි අරිනවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ ඔබ බව ඔබ වටහා ගන්න. එහි යතුරු තියෙන්නේ ඔබ අතේ. ඒ නිසා ඒ විනය ඉතා වටිනවා. අපිට කාව හරි අපිව නිරෝධායනය කරන්න එනවා නම්, අපිට තරහ යනවා නම්, කේන්ති යනවා නම්, කවුරු හරි උපදෙස් දෙනවා නම් අපිට හොඳින් ඉන්න කියලා, නිරෝගී වෙන්න කියලා, අපි ආපහු ඒ අය වෙනුවෙන් තරහ ගන්නවා නම්, කෝප ගන්නවා නම්, කිසියම් නීතියක් දාපම මේ නීතිය උල්ලංඝනය කරලා ඒ අතික්‍රමණය කරලා ක්‍රියා කරන්න හදනවා. ඒ අභිබවා ක්‍රියා කරන්න හදනවා නම් නිලේ හෝ බලය පාවිච්චි කරලා අපි දැක්ක පසුගිය කාලේ ඇතැම් දේශපාලන කණ්ඩායම් පවා මේ කොරෝනා වෛරසය පැත්තකින් තියලා තමන්ගේ දේශපාලන වෛරස් වපුරන්න පටන් අරන් තිබ්බා වැරදි විදිහට. අපි යම් ආකාරයකට කළමනාකරණය වෙමින් තිබෙනවා. නමුත් පොඩි අනතුරක් තියෙනවා. මැතිවරණයක් අභියස තව දේශපාලන වෛරස් වපුරන්න පුළුවන්. ඒ නිසා ජනතාවගේ විනයක් තියෙන්න ඕන මේවා නිවැරදිව වටහා ගන්න. එතනත් අදාළ වෙයි. අවසාන වශයෙන් අපිට දැන් ජනතාව රට හදන ජනතාවක් නේ ඉන්නේ. මට ඇමතුමකට යන්නට දෙන්න. කෙනෙක් ඉන්න දුරකථන ආයිබෝන් ඔබට. නිහාල් ශාන්ත මහත්මයා කරදනින් ඔබ කතා කරන්නේ ආයිබෝන්. ආයිබෝන් නමගේ මහත්මයා. පහුගිය මම පන්දේශන් සභාවම දුරකථනේ. ඔව්. ඒකත් මේ හොඳ ආස්තතාවක් සම්බන්ධව අපේ රත්නත්‍රි බන්දු මහත්මයා. අපිට ඉල්පත් කරනවා නෙවෙයි. දැන් මම නම් දකින්නේ මේ ජනතාව තුළ විනය කියන එක තියෙනවා. මේ විනය කියන එක නැත්තේ මේ මිනිස්සු තුළ විනය නැතිකලේ පහුගිය කාල වකවානුවට මට හිතෙන්නේ මේ දේශපාලන. මොකද ඒක පහුගිය දවස්වල මේ ඒකට ඉස්සරහට අපි දැක්කා විනය නීතිය රකින්න නිලධාරීන්ට මහා පහත් විදියට සලකලා එතන නීති රකින්න දෙන්නේ නැති දේශපාලනඥයෝ හිටියා. ඒක මේ වගේ මිනිස්සු නිසා තමයි මේ විනය රටේ පිළිලා තියෙන්නේ. මොකද ඕනම අපරාධයක් කරලා නිදහස් වෙන්න පුළුවන් දේශපාලනඥයෙක්ගේ පස්සෙන් ගියහම. ඒ නිසා මිනිස්සු විනය කියන එක පැත්තකට කරලා අවස්ථාවක් විදිහට කටයුතු කරන්න එළඹිලා තියෙනවා මේ රට. ඇත්තෙන්ම දැන් මේ උද්ගත වෙලා තියෙන සත්‍යය හැම වෙලාවත් ආරක්ෂක මොන දේශපාලනඥයාවත් ආරක්ෂක අංශවලට ප්‍රමුඛ ස්ථානයේ තියලා ඒ තුළ රටේ විනය නීතිය ආරක්ෂා කරන්න ඉදිරියට කටයුතු කරනවා නම් හොඳයි කියන තමයි මම දකින්නේ.
බොහොම ස්තුතියි සිල්වන් සරණයි. ඔව් නිහල් ශාන්ත මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ට 066 22 83 68 89 තොසළු මොහොතක් තියෙනවා අපිට රැඳෙන්නට හදිසියේ සහ ඔබට අත්‍යවශ්‍යම කාරණයක් තිබුණොත් අපිට කතා බහ කරන්න අවස්ථාවක් තියෙනවා. දැන් අපි සංවාදයේ කෙලවරට යන්නේ. දැන් අවසානයේ මහජන භාගකීම අපිට ලොකු කාර්යයක් පැවරෙනවා. කොහොමද ඒ කාර්යය සඳහා ප්‍රවිෂ්ඨ වෙන්නේ? ජාතික මට්ටමින් ජනතාව කොහොමද සූදානම් වෙන්නේ? දැන් මේ කතා කරපු හැමෝම කතා කරේ විනය පවත්වා ගත යුතුයි කියන එක. ඔබත් මමත් කිව්වේ කාරණේ. එතකොට රටක විනයක් පවත්වා ගන්න ආකාර කීපයක් තියෙනවා. රටක ජනතාව විනයගරුක කරන ආකාර කීපයක් තියෙනවා. අපි දැන් ගොඩක් වෙලාවට කියනවා පිට රටවල් හරි විනයගරුකයි. එහෙම අපි කියනවා. අපි අර හැමදේම පිටරටින් ගන්න කැමති වගේ සමහර හොඳ දේවල් ගන්න අපි කැමති වෙන්නේ නැහැ. ඒ විනය අපි මෙහෙට ගන්න කැමති නැහැ. වෙන දේවල් පාරක කොලයක්වත් දාන්නේ නැහැ කියලා. අන්න පැහැදිලිවම. ඒ දේවල් අපි ගන්න හරි අකමැතියි. ඒතකොට උදාහරණයක් විදිහට ලෝකේ දියුණු වෙලා තියෙන බහුතරයක් රටවල් ගන්න. ඒ රටවල අනිවාර්යයෙන්ම දැන් මේක මම යුද හමුදා නිලධාරියෙක් නිසා කියන කතාවක් නෙවෙයි. මේක විමසලා බලන්න. උදාහරණයකට ගන්න ළඟම තියෙන රටක් සිංගප්පූරුව. සිංගප්පූරුව රට ගත්තාම අනිවාර්යයෙන්ම හමුදා පුහුණුව සෑම පාසල් ශිෂ්‍යයෙකුටම යා යුතු පුහුණුව. දියුණු වෙච්ච සමහර රටවල් තියෙනවා යුද හමුදා සේවය අනිවාර්යයි. සමහර ආසියාතික රටවල් තියෙනවා తాවකාලික පැවිද්ද අනිවාර්යයි. විවාහ වෙන්න හෝ වෙන දෙයකට එයාට ඒක මූලික සුදුසුකමක් ඒ විනය ඇතිකරන්න ගන්න ක්‍රියාමාර්ග. ඒතර මේකේ මූලික පියවරක් මම හමුදා සේවයේදී ඉන්නකොට වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා නායකත්ව පාඨමාලාවක් හඳුන්වා දුන්නා. මේක අපිටත් අලුත් අත්දැකීමක් වුණා. දැන් මගෙත් ළඟට ළමයි 1000ක් විතර ආවා. දරුවෝ 1000ක් විතර මගේ ළඟ පුහුණුව ලැබුවා. මම ඒවකට අම්පාර සටන් පුහුණු පාසලේ අනදෙන් නිලධාරිය වශයෙන් රාජකාරී කරේ. ඒ අවස්ථාවේදී ආපු ළමයින්ගේ අපි දැක්කා දරුවෝ ඇවිල්ලා ඇවිදින පුස්තකාල වගේ. මාර දැනුම් සම්භාරයක් ඔළුවේ තියෙනවා. හැබැයි ප්‍රායෝගික නෑ. තමුන්ගේ වැඩක් තනියෙන් කරගන්න බෑ. ඇයි? අම්මලා තාත්තලා වැඩ ටික ඔක්කොම කරලා දීලා ළමයා ටියුෂන් කරලා උගන්වලා දැනුමෙන් පෝලා පෝෂණය කරලා එවනවා. අනිත් කිසිම දෙයක් දන්නේ නෑ. දරුවා බස් එක ටිකට් එකක් අරගෙන යන්න දන්නේ දරුවෝ හිටියා. කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න බැරි දරුවෝ හිටියා. හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද කියලා කරන්ට් එකක් වැදුනොත් දියේ ගිරුණොත් මොනවද කරන්නේ කියලා ප්‍රථමාධාරයක් දෙන්න දන්නේ නැති දරුවෝ හිටියා. හැබැයි ඒ දින 21ක පුහුණුවෙන් පස්සේ අපිට හැකි වුණා දැනුමෙන් පිරිච්ච දරුවා ප්‍රායෝගිකව සමාජයට නායකයෙක් විදිහට නැත්තම් විනයක් තියෙන ශික්ෂණයක් හික්මීමක් ඇති දරුවෙක් විදිහට සමාජගත කරන්න. එතකොට අන්න ඒ වගේ අපේ රට තුල ඒ කියන්නේ ඒයින් අත්‍යච්ච ප්‍රතිලාභය. නමුත් අවාසනාවකට අපේ රටේ හොඳ දේවල් වෙනකොට මේ දේශපාලනයේ මාරු වීමත් එක්ක ඒවත් නැති වෙනවා. ඉතින් අවාසනාවකට ඒ ප්‍රෝග්‍රෑම් එක නැත්නම් ඒ වැඩසටහන එහෙම් පිටින්ම නැති වුණා පහුගිය කාල වකවානුව තුල. ඉතින් මේක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පමණක් නෙවෙයි මම නම් කියන්නේ මේක පාල්සල් ශිෂ්‍යයාගේ ඉඳන් පටන් ගන්න. එහෙම නැතු මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ රට හමුදා පාලනයකට ගෙනියනවා රට මේ මිලිටරිකරණය කරනවා නෙවෙයි. මේ අපේ පාසල් යන දරුවට තුවක්කුව දීලා වෙඩි තියන හැටි උගන්වන දෙයක් යෝජනා කරලා වැඩ පිළිවෙල දැන් රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකට ආරක්ෂක ලේකම්තුමන් තමයි අද වර්තමාන ජනාධිපතිතුමන්. ඒතකොට දැන් අපිට වඩා පහසු නැද්ද මේ රට මේ කිසියම් විනයකට හදන්න හැමෝටම කිසියම් යහපත් පුහුණුවක් ලබා? අනිවාර්යයෙන්ම ඒක සිදුවේ යුතුයි. මම හිතන්නේ අනිවාර්යයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කරයි. හැබැයි ඒ දේ කරන්න ගියත් අපේ රටේ කොටසක් ඉන්නවා කෑ ගහන්න. ඕක යන්නේ මේ විදිහ කරන්න රට හමුදා පාලනයකට ගෙනියන්න ඔය යන්නේ. එහෙම නැත්නම් දරුවන්ගේ මනසට මේ යුද්ධ ගැන අදහස් දාන්න ඔය යන්නේ. මෙන්න මේ විදිහේ දේවල් කියලා ජනතාවගේ මනස අවුල් කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍යතාවය තියෙන්නේ තමුන්ගේ දේශපාලන මතවාදය හෝ තමුන් දරන වෙනත් මතවාද එහෙම නැත්නම් මේ රාජ්‍ය වෙනත් රටකින් ලැබෙන මුදලින් පෝෂණය වෙන ගමන් ලංකාවේ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය ලංකාවේ ක්‍රියාත්මක කරන්න දඟලන පිරිස් තමයි එතෙන්ට ලඟු වෙන්නේ. මොකද අනිත් රටවල් වල උදාහරණයක් අපිට ගන්න පුළුවන් නම් අනිත් රටවල් දියුණු රටවල් වල ඒ ක්‍රමයේ ක්‍රියාත්මක වෙනවා නම් දියුණු රටවල් වල අනිත් ඒවා ගන්න පුළුවන් නම් ඇයි මේක විතරක් ගන්න බෑ? මේක අපිට හරියන දෙයක් නේ. මම ඒකයි කලුත් කිව්වා අපේ රටේ රණකාමියෝ හිටියේ. අපේ රටේ ඉන්නේ රණකාමියෝ. අපි යුද්ධ කරපු ජාතියක්. ඔබතුමාට කලින් කිව්ව කාරණේදී අපිට බැයිද කිසියම් විනයක් හදාගන්න පෞද්ගලික ජීවිතය තුළ? දැන් ඔබතුමාන් කිව්වේ 4 පොයකට අපි කිසියම් අපේ සිල් සමාදන් වුණා. දැන් අපි කියමුකෝ වෙනත් ආගම කට්ටියක ඉන්න පුළුවන්. ඒ
තම කියන්නේ කිසියම් වෙන හුරුවක් අපි දන්නවා දැන් හෙලා අවුරුද්ද ගත්තාම ඇඳිරි නීතිය දැම්ම හා සමානයි ගනුදෙනු නවත්තපුවාම කිසිම කඩේක ගනුදෙනු කරන්නේ අපි දන්නවා ඒ කාලයට අපි නිතරම සංචාරය දෙනවා මාධ්‍ය කටයුතු හේතු කොටගෙන දැන් අපි ඇඳිරි නීතිය දැම්ම හා සමානයි සමහර අවුරුදු කාලවලදී තම කාල. ඒතකොට දැන් මේ කිසියම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙන තැනකින් නීති හදලා නැහැ. හැබැයි මේ සංස්කෘතිකද අලිඛිත ව්‍යවස්ථාවක් තියෙනවා. අපිට හැදුණු විදිහක් තියෙනවා. කොහොමද එවැනි තත්ත්වයන් බලාත්මක කළා ජනතාව කිසියම් ශික්ෂණයකට ස්වයං විනයකට ගේන්නේ? ඒකට වැඩපිළිවෙලක් තියෙනවද ඔබතුමාලා යෝජනා කරනවද කිසියම්? අනිවාර්යයෙන්ම මෙතන උදාහරණයක් විදිහට අපි ඉරිදා දැන් ටියුෂන් පන්ති සමහර පළාත්වල සමහර රාජ්‍ය සභා බල ප්‍රදේශවල තහනම් කරලා තියෙනවා. ඉතින් මේ වැඩපිළිවෙල මුළු රටටම ගේන්න බැරිද? ඉරිදා ටියුෂන් පන්ති සමහරට කෙනෙක්ගේ ජීවිකාවකට මේක අවහිරයක් වෙන්න පුළුවන්. නමුත් රටක් විදියට අපි හිතපුවාම දහම් අධ්‍යාපනයකට ළමයෙක් යොමු කරන්න බැරිද අපිට? අඩුම ගානේ මේ දහම් අධ්‍යාපනයට ළමයා යොමු කිරීම තුලින් ළමයාගේ අධ්‍යාත්මය නේද සුවපත් වෙන්නේ? ළමයාගේ මනස නේද සුවපත් වෙන්නේ? ළමයා හොඳ නරක පිළිබඳ දේ ඉගෙන ගන්න එතනින්. නිවසෙන් ඉගෙන ගන්නවා. ඊට අමතරව එතනින් එහා ගියපු දෙයක් දහම් අධ්‍යාපනය තුළ අපි ඉගෙන ගන්නවා. එතකොට මේ දහම් අධ්‍යාපනය අනිවාර්ය සාධකයක් බවට පත් කරන්න බැරිද විශ්වවිද්‍යාල ප්‍රවේශයට? නැත්තම් සාමාන්‍ය පෙළට උසස් පෙළට එහෙම කරපු අවස්ථාවල් අපි දැක්ක. එහෙම ලකුණු ලබා දීමේ ක්‍රමවේදයන් තිබ්බ අවස්ථාවල් අපි දැක්කා. අනේ ඒ වගේ අපිට බැරිද ගමේ පන්සල නැත්තම් ගමේ දේවස්ථානයේ ගමේ පල්ලිය තවත් බලාත්මක කරලා අඩුම ගානේ මොකක් හරි ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් යොදන්න බැරිද? දරුවොත් එක්ක අර පොයට යන්න පන්සලට දරු පවුල පිටින් පොයට සිල් ගන්න දරුවෝ යොමු කරන්න අපිට වැඩපිළිවෙලක් සකස් කරන්න බැරිද? මේ රාජ්‍ය ඒක රජේ වෙන්නත් පුළුවන්, රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වෙලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් ගමේ සමිති සමාගමක් ඇති කරගෙන කරන්නත් පුළුවන්. මේ සියලු කාරණා සියලුම කට්ටියට එකතු වෙලා කරන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වැඩපිළිවෙලකට ඇයි අපිට යන්න බැරි? ඉතින් අපි යෝජනා කරන්නේ අන්න එතෙන්ට යන්න ඉස්සෙල්ලම මනස සූපත් කරගෙන ඉන්න ඕන. ආධ්‍යාත්මික දැනුම වර්ධනය කරගෙන ඉන්න ඕන. අධ්‍යාත්මය සූපත් කරගෙන ඉන්න ඕන. අන්න එතෙන්ට යන්න නම් අපි දහමට ආගමට යොමු වෙන්න ඕන. ඒ තැන තිබිච්ච නිසා තමයි අපේ රට අපි ඉතිහාසය ගැන කතා කරද්දී අපි දිනුනුයි කියලා. එතෙන්ට දැන් කිසියම් රාජ්‍ය දේශපාලන ප්‍රතිපත්ති වල බලපෑමක් සිදු යුතු නැද්ද? පැහැදිලිවම මේ යම් රජයේ තියෙන ප්‍රතිපත්ති වල තහනම් කරන්න හරි සුරාසල් වසා තබන්න හරි දැන් එවැනි තීන්දුව හරි බලාත්මකයිනේ රටකට. දැන් අපි ගත්තොත් එහෙම දැන් කෙනෙකුට කියන්න පුළුවන් සුරාසල් හරහා සුරාසල් අරින්න අවශ්‍යයි මොකද එයාගේ දරු පවුල් ජීවත් කරන්න ඕනේ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයිනේ. ඒකට අපි කොහොමද දැන් සමහර සමස්ත බේකරි නිෂ්පාදන සංගම් කය ගහනවා දැන් අපේ රස්සා නැති වෙලා කියලා. හැබැයි දැන් අපි ඒ අයගේ රස්සාව දීම සඳහා වැඩක් කළ යුතුයි. හැබැයි අපිට අහිතකර නිෂ්පාදනයක් රට පුරා බෙදී යනවා නම් පාම්පිටි පරිභෝජනය වැඩි වෙනවා කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමාලට මොන හරි කිසියම් යෝජනාවක් දාලා කොහොමද රටේ පරිභෝජන රටාව වෙනස් කරන්න මේ මනෝභාවයන් ටික වෙනස් කරන්න වැඩසටහනක් හදන්න හැකියාවක් තියෙනවා? අනිවාර්යයෙන්ම තියෙනවා. රටේ මුල සිටම ඒ කියන්නේ අපි හැම වෙලාවකටම ගොඩක් අවස්ථාවලදී අපි අනිත් පැත්තට ගිහිල්ලා තියෙන යන්න ඕන පැත්තට නෙවෙයි. අපි ආහාර රටාවේ ඉඳන් කෘෂිකර්මාන්තේ ඉඳන් උදාහරණයක් විදිහට ගන්න කෘෂිකර්මාන්තේ එතනින්නේ මූලික දේ තීරණය වෙන්නේ. අපි අද කොච්චර වසවිස අනුභව කරනවද? අපි කොච්චර දැන් අපි පහුගිය කාලේ අපි වකුගඩු රෝගේ විතරයි දැක්කේ. නමුත් දැන් අද පිළිකාව කියන එක ඒ මට්ටමට ඇවිල්ලා. තව ටික දවසක් යනකොට තවත් නොදන්නා වූ නමකින් වෙනත් ලෙඩක් එන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මිනිස්සෙගේ බලපාන සාධක තමයි ආහාර පරිභෝජනය. ඒතර ආහාර පරිභෝජනයේදී පමණක් නෙවෙයි ආහාර නිෂ්පාදනයේදී ආහාර සැකැස්මේදී අපි කොච්චර සුරක්ෂිතද? අපි කොච්චර ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවා? අපි ඒ අතින් කොතනද ඉන්නේ? අපේ ආහාර පරිභෝජනය පමණක්ම නෙවෙයි උතන තියෙන්නේ. අර මූලිකව මං කියපු කාරණා ටිකත් ඒකට අනුගතයි. දැන් පුංචි අඩුවක් දකින්නේ නැද්ද දැන්? එතකොට දැන් අපි පැහැදිලිවම දන්නවා මිනිසුගේ ප්‍රතිශක්තිය හා සම්බන්ධ ප්‍රශ්නයක් ආවා මේ කොරෝනා නැත්නම් කොවිඩ්-19 ප්‍රශ්නයත් එක්ක. ඒකට දැන් අපි දන්නවා මිනිස්සුගේ සෞඛ්‍ය ගොඩනැගීම දීර්ඝකාලීන ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයකට හඳුනාගත්තා. අනිවාර්යයෙන්. ඒ සඳහා දැන් වැඩපිළිවෙලක් තියෙනවා. දැන් අපි උදාහරණයකට දැන් මිනිස්සු මේ කෑ ගහලා දොරගුළු අරගෙන දුවන්නේ කොතෙන්ද දාපුවා? අර පරණ පරිභෝජන රටාවට නම් අපිට විශ්වාසයක් තියන්න බෑ ප්‍රතිශක්තිය හැදෙයි කියලා. ඒකට මොකද්ද තියෙන වැඩපිළිවෙල? ඔබතුමාලා දැන් යෝජනා කරලා තියෙනවද ආණ්ඩුවට හරි කිසියම් කණ්ඩායමකට යෝජනා කරලා තියෙනවද මේ සම්බන්ධව අපි මේ අවස්ථාව වෙනකොට ඒ පිළිබඳ සමාජයේ ලොකු කතිකාවතක් ඇති වෙමින් යනවා. සහ රජයක් විදිහට ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වමින් ඊට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න මුල් අවධියේ මේ ඉන්නේ. මොකද වර්තමාන ජනාධිපතිතුමා පත් වෙලා තාම කෙටි කාලයයි.
ඒ කාලය තුළ එතුමා සාධනීය පියවරවල් රැසක් ගත්තා. ඉදිරි කාලය තුළ අපිට දකින්න පුළුවන් සැබෑ වෙනසක් සහ ඊට අවශ්‍ය කරන පරිසරය කොයි ආකාරයෙන්ද නිර්මාණය වෙන්නේ කියන එක අපිට ඇස් දෙකින් දකින්න පුළුවන් වෙන කාල සීමාවක් එනවා. ඉතින් ඒ තුලදී අපි හැමදේම අපිට හරියන ආකාරයට සකස් කරගන්න ඕන. ඒකේ වගකීම තියෙන්නේ මහ ජනතාවට. එතකොට ඒ යෝජනාවක් තියෙනවා නම් ඒ දෙයක් තියෙනවා නම් ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක අපෙන් එළියට එන්න ඕන. සමහර ලාවට අපි ගම්වල දකිනවා ඒ අධ්‍යාපන සුසුකම නැතුව ඇති ඒ අවශ්‍ය කරන සහතිකේ නැහැ. නමුත් දැනුම් සම්භාරයක් තියෙන බොහොම ප්‍රායෝගික තලයේ පුජ්‍යලෝ ඉන්නවා. අන්න ඔවුන්ව පවා මේ ක්‍රියාදාමය සඳහා අපි මුසු කරගත යුතුයි. ඒ දැනුම ඒ දේශීයත්වයත් එක්ක ගොඩනැගිච්ච ඒ ප්‍රායෝගිකත්වයේ දැනුම අපි මේ වැඩපිළිවෙලට මුසු කරගන්න ඕනේ. මට සමාවෙන්න අන්තිම දුරකථන ඇමතුමට යන්නට දෙන්න. අපේ කාලය බොහොම සීමිත නිසා අවසාන වශයෙන් ඔබතුමාට සම්බන්ධ කරගන්න අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව්. අයිබෝන් මම වසන්ත. ඔව් වසන්ත මහත්මයා. අපි දන්නා මේක රත්නප්‍රිය මහත්මයා ගොඩාක් වැඩ කරන උතුම් නැගෙනහිර. ගොඩාක් අපි මේ වෙලාවේ ගොඩක් මේ දුප්පත් ජනතාව මේ විශේෂ යාපන ප්‍රදේශයේම ගොඩක් පීඩාවට පත්ලා ඉන්න ජනතාවට උදව් කරනවා නම් අපිට මේ කරන රත්නප්‍රිය මහත්මයා හරහා උදව් කරන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි. ඔව් අපි ඔබතුමන්ට අවස්ථාව ලබා දෙන්නම්. අපේ සම්බන්ධීකරණය සූදානම් අවසාන දුරකථන ඇමතුම් කීපයක් ලබා දෙන්න දෙයතුමන්. ඒ නිසා අපිට මේ සමාජ සේවයට කොහේ හෝ දුරක් කරනවා නම් මාධ්‍යයක් හැට අපිත් ඒකට විරුද්ධ වෙන්නේ අපිටත් ඒකට කිසි ගැටලුවක් නැහැ. බොහොම ස්තුතියි කතා කළාට. දැන් අපි ප්‍රශ්නෙට උත්තර දීලා ඉමු. දැන් අපිට දැන් තව පොඩි අභියෝග ගොඩක් තියෙනවා රට හැදීම සඳහා. දැන් තව ප්‍රශ්නයක් ඇහුවොත් කාලයත් කෙටි නිසා දැන් ජනතාව කිසියම් විනයකට අඩංගු නොවෙනවා නම් ජනතාවට කුමක්ද කරන්න ඕනේ? දැන් මේ මහජන වගකීමක්නේ කරන්න ඕනේ. රටක නීතියක් පවතිනවා. ඒ කියන්නේ ජනතාව ස්වයංව මේ දැන් අපි දන්නවා යම්සි වැරද්දක් කරොත් මේ දඬුවමක් කියලා දෙයක් තියෙනවා. සඳහන් වෙලා තියෙනවා නීතිය. ඒ නිසා නීතිය කියන දේ 100% ක්‍රියාත්මක විය යුතුයි. නීතිය බලාත්මක විය යුතුයි. නීතිය ක්‍රියා කරන ආයතන ස්වාධීනව නීතිය ක්‍රියා කළ යුතුයි. අන්න එහෙම වුණොත් විතරයි මං හිතන්නේ ජනතාව අපිට අවශ්‍ය තැනට ඒ කියන්නේ නීතියට පිටින් යන අයව නීතියේ රාමුව තුල තබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ ආයතන ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නොවුනොත් අපි නිදැල්ලේ යන්න හැරියොත් මං හිතන්නේ පිස්සු බල්ලෙක් අපි විනය හදා ගන්න බෑ. අපි නිදැල්ල හැරියොත් හපහපයයි හැමෝටම ඊට පස්සේ ජල බීතිකාව. ඒක දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් අපේ සාකච්ඡාව අවසානයේ නිගමනයකට එනවා නම් මේ මහ ජනතාව විනයකට හදා ගන්න බැයි නම් සම්පූර්ණ නීති දාන්න ඕනේ. නීතිය ඇතුලේ නීති කටුනායට හොඳට දඬුවම් දෙන්න ඕනේ. එකඟද ඔබ? මම අර කලිනුත් එකයි කිව්වේ. මිනිස්සයා බිය කියන ෆැක්ටර් එක කියන ෆියර් කියන ෆැක්ටර් එක මිනිස්සයා බිය කරලා තියෙන්නේ ආගමට, නීතියට, සංස්කෘතියට. මේ වගේ කීපයකට බිය කරලා තියෙනවා. ඒ නිසා මේ නීතියට කියන දේ හරියට දකින්න. ඉස්සර කාලේ ගත්තොත් දෙතිස් වද දුන්නා. වැරද්දක් කරොත්. අද එච්චරම දරුණු වෙලා නැහැ අපේ රටේ නීතිය. නමුත් නීතිය තුල සඳහන් වෙන උපරිම දඬුවම නීතිය කඩ කරන්නන්ට මේ අවස්ථාවේ ලබා දිය යුතුයි. රටක් විදිහට අපි ඉස්සරහට යන්න නම් මේ වසංගතයෙන් මිදෙන්න නම් මේ தත්ත්වය කළමනාකරණය කරගන්න නම් නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. ඒක දැන් මේ මහ ජනතාව කිසියම් ආකාරයකට නොමග යැවීම සඳහා නොමග යවන අපි කියමුකෝ වැරදි ප්‍රචාරණ දැන්වීම් තියෙනවා. දැන් අපි දැන් විනය හදන්න නම් අපි සමස්තය හැදෙන්න ඕනේ. ජනතාව හැදෙන්නේ කෙනෙක්ගේ මනස සකස් වෙන්න, ඔහු හිතන පතන විදිහ වෙනස් වෙන්න, ඔහුගේ මනෝභාවය දැන් එතන පුද්ගලයා හැදෙතු. දැන් ඔහුව වෙනත් කෙනෙක් බවට පත්වන බලවේග මෙතනදී සැලසුම් සහගතව සිදුවෙන බලවේග තියෙනවා. ඒ කියන්නේ සමහර ලාවට අපි දන්නවා මේ ඡන්දයක් පවතිනවා ඉස්සරහට එනවා. එතකොට යම් දේශපාලන පක්ෂ දේශපාලන වාසිතකා ජනතාව අතර වැරදි ප්‍රචාර වැරදි මත අරින්න පුළුවන්. ඒකත් එක්කම සමහර පුච්චලෝ ඉන්නවා ඒගොල්ලන්ගේ තෘප්තිය වෙනුවෙන් කවුරු හරි අපහසුතාවයකට ලක් කරලා ඒගොල්ලෝ කවුරු හරි ජනතාව කොටසක් බිය වෙනවා නම් ඒගොල්ලෝ ඒකෙන් තෘප්තියක් ලබනවා. ඒ වගේ මානසික රෝගීන් පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ කොට්ටාස දෙකම අපි හඳුනාගෙන මේ කොට්ටාස දෙකම ක්‍රමානුකූලව හැසිරවිය යුතුයි සහ ඒ කියන්නේ වැරදි මත සාවද්‍ය මත සමාජයේ සංචරණය වීම ප්‍රචාරණය වීම අනිවාර්යයෙන්ම වැළැක්විය යුතුම වෙනවා. එහෙම නැත්නම් ජනතාව නොමග යනවා. ජනතාව නොමග යනවා කියන්නේ මේ වසංගතය
අවසන් කරගන්න ගත වෙන කාලය තව වැඩි වෙන්න පුළුවන්. ඒ කාලය වැඩි වෙනවා කියන්නේ රට ආපස්සට යනවා. ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන්, සමාජීය වශයෙන් මේ සියල්ලංගෙම අපි රිවර්ස් ගියර් එකට වැටෙන්නේ. ඉතින් ඒක නැති කරගන්න නම් අර වගේ සාවද්‍ය මත ප්‍රචාරණය කරන අයවලුන් ඇත්තටම රාජ්‍ය ද්‍රෝහීන්, දේශ ද්‍රෝහීන් විදිහට සලකනවා. දැන් COVID-19න් එහාට රට ගැන හිතුවොත් එහෙම දැන් අපි කියමුකෝ මේක නවතිනවා. අප්‍රේල් අග මැයි රට අරිනවා. ඒතර අපි හරිද ප්‍රශ්න විසඳගත්තද? අපිට විනයනුකූල රටක් ආවද? නෑ. කොහොමද දීර්ඝකාලීන තැනට අපි ගමන් කිරීම? අනිවාර්යයෙන්ම සැලසුම් කළ යුතුයි. ඉදිරියේදී මම කලින් සඳහන් කරේ ජනතාව විනයගරුක කරන්න අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගත යුතුමයි. ඒක පාසල් ශිෂ්‍යයාගෙන් පටන් ගන්නවා නම් සමහරට මූලික පුහුණුවක් වෙන්න පුළුවන්, සංග්‍රාමික පුහුණුවක්, යුද පුහුණුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ආගමික පැත්තෙන් යනවා නම් ඒ පුහුණුවක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම කෘෂි කර්මාන්තය තුල ගත්තාම වසවිසින් අයින් කරලා යන කෘෂි කර්මාන්තයක් වෙන්න පුළුවන්. අනිකුත් පරිභෝජන ආහාර පරිභෝජන රටාව ගත්තොත් සෞඛ්‍යයට හිතකර පරිභෝජන රටාවක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ වගේම අපි වායු දූෂණය ගැන ගත්තොත් ඒ ප්‍රමිතීන් වලට අනුව ඒවා පවත්වාගත යුතු තත්ත්වයක තියෙනවා. වනගහනය ගත්තොත් අපි ඒ ප්‍රමාණය කොයි විදිහටද වැඩි කරගන්න ඕන. ඒ වගේ මේ සියල්ල පිළිබඳව මේ එක කාරණයකින් මේක අපිට ලඝු කරලා නවත්තන්න බෑ. සමස්තයක් විදිහට ගත්තාම මේ රටේ සමස්ත ක්‍රියාවලියම යම් ආකාරයක ප්‍රමිතිගත විය යුතුයි. යම් ප්‍රමිතීකරණයකට ලක් විය යුතුයි. අන්නේ ප්‍රමිතිකරණය සකස් කිරීම කාගෙන්ද ඒක එන්න ඕන? ප්‍රමිතිකරණය සාමාන්‍ය ඒක අනිවාර්යයෙන්ම රජය විසින් සිදු කළ යුතු ක්‍රියාවක්. රජයේ ප්‍රමුඛත්වය අරගෙන කළ යුතු ක්‍රියාවක් සහ ප්‍රජාව විදිහට, රටේ මහ ජනතාව විදිහට ඊට අවශ්‍ය දායකත්වය ලබා දීම මහජන නියෝජිතකගේ වගකීම මොන වගේද? අනිවාර්යයෙන් මහජන නියෝජිතකින්ට විශේෂ වගකීමක් මෙතනින් පානවා. මොකද මේ දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම. එතකොට මේ දේශය පාලනය කිරීම සිද්ධ වෙන්නේ පවතින රජය සහ මහජන නියෝජිතයින්. එතකොට මහජන නියෝජිතයෙක්ට විශේෂ වගකීමක් තියෙනවා. තමුන් පාලනය කරන ප්‍රදේශයේ වේවා, විෂය වේවා අපට ඇමතුමක් ලැබුණා ඔබතුමාගේ සමාජ සත්කාර වැඩපිළිවෙළ හා සමග සම්බන්ධ වීමේ සම්බන්ධීකරණය කොහොමද හදාගන්නේ කියලා. ඔබතුමාට අවසානයේ මිනිත්තුවේ තියෙන අවස්ථාව දැන් ඔබතුමාගේ සම්බන්ධීකරණය හදාගන්න පුළුවන් ජනතාව බලාගෙන ඉන්නවනම් ඔබට පුළුවන් කොලයක් පෑනක් අරගෙන සූදානම් වෙන්න දුරකථන අංක සටහන් කරගන්න. නොමෙසේ නම් අපිට යම් ක්‍රම කීපයක් තියෙනවා. ඔබට අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න පුළුවන්. වැඩසටහන ඔස්සේ අපේ දුරකථන ඇමතුම් ලබා ගන්න පුළුවන්. ඕන විදිහකින් නැත්නම් අපේ කතා කරලා මාධ්‍ය ආයතනයට කතා කරලා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. අපි කැමති ඔබතුමාට අවස්ථාව දෙන්න දුරකථන. පැහැදිලිවම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ ඇමතුම ලබා දුන් මහත්මයාට. මොකද පහුගිය අවස්ථා කීපකදීම ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මම කරපු ප්‍රකාශ කරපු අවස්ථාවලදී බොහෝ පිරිසක් ඉදිරිපත් වුණා මේ ව්‍යසනය නිසා අසරණ වෙලා ඉන්න ජනතාවට උදව් කරන්න. ඉතින් ඔවුන්ට පුළුවන් මා සමග සම්බන්ධ වෙලා එක්ක වියලි ආහාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෞඛ්‍ය උපකරණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් දරුවන්ගේ වෙනත් අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේදී දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්නේ. ඒ නිසා මම කැමතියි මගේ දුරකථන අංක දෙකක් ලබා දෙන්න. 0.703යි 257.3 0.703යි 257.3 අනික් දුරකථන අංකය 0.73යි 42යි 65යි 80 0.73යි 42යි 65යි 80. ඔව්. ඔබ දන්නවා අප බොහෝ දෙනෙකුගේ ජනාදරයට දිනාගත් අපේ අභීත සෙන්පති කර්නල් රත්නප්‍රිය බන්දු සමග අද මේ කතා බහ ඇති කරගත්තේ. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට සංවාදය පෝෂණය කළාට. අද දවසේ අපේ මහජන විනය ගොඩනගන්නේ කෙසේද කියන කාරණේ කතා බහ කරමින් හිටියේ. හිතතුනේ අද නින්නාද සජීවී සංවාදයේ සමගන්න කාලය ලැබිලා අපි ඉක්මනින්ම ඔබට සුවය ප්‍රාර්ථනා කරමින් ඉක්මනින්ම රටට ලෝකයට සුවය ප්‍රාර්ථනා කරමින් ජයග්‍රාහී අනාගතයක් වෙනුවෙන් ගමන් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය නිබදවම ලැබේවා. උදා වූ සූර්ය වර්ෂය ඔබට නිදුක් නිරෝගී සුවයත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද සමගන්නවා නින්නාද සජීවී සංවාදයෙන් අපි ගෙලන්නම් සුබ රාත්‍රියක්.